දවසේදී කොළඹ අග්‍රාමාත්‍ය නිල මන්දිරයේ සිට අප සදහැසිතින් බැතිසිතින් දැන් ඔබට ඇරයුම් කරන්නේ අනුරපුර උතුම් පූජා නගරයට සැපමිනෙන්නට. අනුරපුර පූජා නගරයේ මහමෙවුනාවේ පිහිටා තිබෙන රුවන්මැලි සෑරදුන් පරිශ්‍රයේ හිඳ අද උදෑසන පටන් අමාධාර පුණ්‍යවන්ත වැඩසටහන අප සිද්ධ කරමින් සිටින්නේ. උදෑසන අෂ්ටශීල සමාදාන පුණ්‍ය කර්මයෙන් බුද්ධ වන්දනා පුණ්‍ය කර්මයෙන් ආරම්භ වුණු අද උඳුවප්පුර 15ක පොහොද අමාධාර වැඩසටහන් මාලාව ඉන්පසුව ඔබට මේ රුවන්මැලි සෑරදුන් වහන්සේ පිළිබඳ පසුබිම් කතාව ඉතාමත්ම පැහැදිලිව සහ නිර්වුල්ව සහ නිවැරදිව දැනගන්නට අද උදෑසන හැකියාව ලැබුණා. එලෙසින්ම වෙනදාසේම පොහොය දවසේදී තරුණ සිත සුමගට යොමු කිරීම අරමුණු කරගනු වස් සිදු කළ තරුණ සිතට දම් සිසිල බෙදා දෙන්නටත් අප අදත් කටයුතු කළා. ඉන් අනතුරුවයි කොළඹ අග්‍රාමාත්‍ය නිල මන්දිරයේ සිට මුළු රටටම මුළු ලොවටම සදහම් පණිවිඩය විකාශය කරන්නට අප කටයුතු කළේ. දැන් අමාධාර දහම් සභාවට මේ පූජනීය පූජාර්හ වූ පරිශ්‍රයේ සිට පිවිසෙන්නට අප සූදානම්. මෙතකින් අදත් උඳුවප් පොහොය දවසේදීත් ස්වර්ණවාහිනී සදහම් මෙහෙවර සමාප්තියට පත්වන්නේ නැහැ. සන්ධ්‍යාවේ එකට අමාධාර යුගාසන කාව්‍යම ධර්මදේශනාවත් එලෙසින්ම සන්ධ්‍යා කාලයේදී මේ පරිශ්‍රයේ හිඳ මුළු රටට මුළු ලොවට ඔබට සැමට සෙත් ශාන්තිය ප්‍රාර්ථනා කරන ආශිර්වාද මහා පූජාවත් රාත්‍රියේදී සඳ මඩලක්සේ අඳුරු ජීවිත සද්ධර්මයෙන් එළිය කරන සඳ මඩල වැඩසටහනත් සිද්ධ කරන්නට අප සූදානම්ව සිටිනවා. මේ සියල් ආධ්‍යාත්මික මෙහෙවර දැක බලා දැන කියාගෙන ඔබේ ජීවිතයේ දහමින් සුපෝෂණය කරගන්නා මෙන් අප බැතිසිතින් ඉල්ලා සිටිනවා. එසේනම් අද උඳුවප් පොහොය දවසේදී අමාධාර දහම් සභාව වෙත වැඩම කළ අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පිළිගන්නට මා සූදානම්. අප මේ රැඳී සිටින රුවන්මැලි සෑරදුන් පරිශ්‍රය රැක බලා ගන්නා රුවන්මැලි සෑරදුන් පිහිටි විහාරස්ථානයේ විහාරාධීශවර පූජ්‍යපාද පල්ලේගම හේමරතන නායක හාමුදුරන් වහන්සේගේ ආශිර්වාදය ලැබමින් අප පිළිගන්නට සූදානම් වන්නේ අතුරුගිරිය සිරි සීවලි අසපුවේ නිර්මාතෘවර පූජ්‍යපාද පදලංගල ධම්මදේව අපේ හාමුදුරන් වහන්සේ ඔබ වහන්සේ ස්වර්ණවාහිනී වෙනුවෙන් සාමේ දුරස්තව සිටින සියල් සෞඛ්‍ය විනය රීතීන් අනුගමනය කරමින් සිටින මේ උවැසියන් වෙනුවෙන් අප බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්නායක මෙහෙරත් මැතිතුනි ඔබතුමාවත් අපි තාමත් ගෞරවයෙන් අදත් අමාධාර දහම් සභාවට පිළිගන්නවා. පෙර සිහිපත් කළ අයුරින්ම වෙනදාට නම් පොහොය දවසකට අප ඔබට අත්දැකීම් ඇති මේ පරිශ්‍රයේ වෙත සැපමිනි හැම දිනකම සලපතල මළුව පුරාවට එලෙසින්ම මේ මහමෙවුනාව පුරාවට දකින්න ලැබුණේ දස දහස් සංඛ්‍යාත උවැසියන් ඔවුන්ගේ සාධුකාරයෙන් ගිගුම් දෙන හඬ. නමුත් අද තත්වය වෙනස්. මුළු ලොවම උව දුරකින් වසාගෙන සිටින අවස්ථාවක විනය නීතීන් විනය රීතීන් සුරක්ෂණය කරමින් තමයි මේ සියල්ල සිදු කරන්නට අපට සිද්ධ වන්නේ. ඒ නිසා අප උවැසියන්ගේ සහභාගීත්වය බැතිමතුන්ගේ සහභාගීත්වය අපේක්ෂාවකින් තොරව නමුත් සදහම් පණිවිඩය නිවසේ සිටින කොතැනක හෝ සිට ස්වර්ණවාහිනිය නරඹන ඔබට බෙදා දීම අපේක්ෂා කර ගනිමින් තමයි අද අමාධාර දහම් සභාවත් අමාධාර වැඩසටහනත් සිද්ධ කරන්නේ. එසේනම් අද අපේ හාමුදුරනේ අමාධාර දහම් සභාවේ මාතෘකාවට අපි ප්‍රවේශ වෙමු. උඳුවප් පොහොය වර්ෂයේ අවසාන පොහොය. අලුත් වර්ෂයක් ආරම්භ වන්න තිබෙන්නේ තවත් දවස් 3ක් පමණයි. බලාපොරොත්තු මිනිසා ජීවත් කරනවා කියන කතාව හිසේ කෙස් ගන්නට ඔබ අසා ඇති. හැබැයි බලාපොරොත්තු පිළිබඳ බලාපොරොත්තු තබා ගන්නටවත් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ නැති තරමට බොහෝ අයගේ බලාපොරොත්තු මේ ගෙවුණු 2020 වසරේදී බිඳී සිඳී යන්නට පටන් ගත්තා මේ පවතින උවදුරු තත්වයක් එක්ක. ඇතමුන්ට ජීවිතය පිළිබඳ අනියත බවක් ඇති වුණා. ඇතමුන්ට ජීවිතය පිළිබඳ අනියත බියක් ඇති වුණා. මේ සියල්ල මැද්දේ අපිට ජීවත් වන්නට සිද්ධ වෙනවා. ජීවත් වන්නට නම් ධර්මානුකූලව වුවත් ඉලක්ක සහගත වන්නට සිද්ධ වෙනවා.
අන්න ඒ ඉලක්කය අප සුබවාදීව ධර්මානුකූලව කොහොමද සලසා ගන්නේ සහ සකසා ගන්නේ කියන කාරණාවයි කතා කරන්නට අපි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා බලාපොරොත්තු බිඳ වැටෙන බව දැනම බලාපොරොත්තු තබා ගනිමින් ජීවිතයට මුහුණ දෙමු යන මාතෘකාව ඔස්සේ අපි මේ දහම් පණිවිඩය බෙදා ගනිමු. අපි ආඳුරනේ බොහන්සේටයි බොහොම ගෞරවයෙන් ඒ වෙනුවෙන් ආරාධනා කරන්නේ. ඓතිහාසික අනුරාධපුර රුවන්වැලි මහසෑය රදුන් අධිපති අතිගෞරවාස්පද අපේ පල්ලේගම හේමරතනාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසර ස්වර්ණවාහිනී අමාදහර දහම් සභාවේ යාවජීව සම්පත් දායකත්වය අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අපි ඇති තැනත් නැති තැනත් සාමාන්‍යයෙන් ගොඩාක් අය ඉන්නකොට මූණිච්චාවට මූණ ඉස්සරහනේ කියවන්නේ. හැබැයි අත්තනායක මෙහෙරත් මහත්මයා අපි නැති තැනත් අපි ගැන කතා කරනවා. අපි ගුණ ගායනා කරනවා. ඒක සත්පුරුෂයෙකුගේ ලක්ෂණයක්. එතුමාගෙනුත් අවසර ඒ වගේම ඊළඟට ඉන්නේ මේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොකද බැලු බැලමට නිකන් පොඩි එකා වගේ හිටියට මේ අධ්‍යයනය ඇහෙන පරණයි. හොඳ නැහැ වාසුට කියන්නේ මල්ලි කියලා. වාසුන්දර මහත්තයාට මල්ලි කියනවා. වාසුරත් මම හිතන 50ක් විතර වෙනවා. මම ඒකෙන් තමයි අල්ලගත්තේ. හරින්ද්‍ර මහත්තයා ඒ වගේම අපේ දහම් සභාව අසන නරමන සදැහැති පින්නතුනි. අපට මාතෘකාවක් දීලා තියෙනවා බලාපොරොත්තු පිළිබඳව. මම මගේ ආරම්භය ගන්න හිතුණා මේ අෂ්ටමහා පුරුෂ විතරක කියලා කාරණා 8ක් තියෙනවා බණ පොතේ. බුදුදහම කවුරුන් සඳහාද? බුදුදහම කවුරුන් සඳහාද? උත්තරය අල්පේච්ඡ උන් සඳහාය. අල්පේච්ඡ කියන වචන දෙකක්නේ අල්ප ඉච්ඡ. අල්ප කියලා කියන්නේ අඩු, ඉච්ඡ කියලා කියන්නේ බලාපොරොත්තු. නැත්නම් කැමති දේවල්. කෙනෙක් ගාව බලාපොරොත්තු අඩුවෙන් තියෙන තරමටම යාට සතුට කියන එක වැඩි. තවත් කාරණාවක් තියෙනවා බුදුදහම කවුරුන් උදෙසාද කවුරුන් සඳහාද? සතුටින් ඉන්න අය සඳහා. සතුටින් ඉන්න අය. එතකොට ජීවිතයක අල්පේච්ඡකම නැත අඩු බලාපොරොත්තු ප්‍රමාණයක් තියෙන කෙනෙක් නම් එයාට සතුට කියන එක වැඩි කරගන්න වැඩියෙන් තියාගන්න හැකියාව අවස්ථාව තියෙනවා. තවත් කාරණා බුදුදහම කවුරුන් සඳහාද? උත්හාන වීරිය කියන්නේ නොපසු බස්නා වීරිය තියෙන උත්සාහය. දැන් එතකොට අපේ මාතෘකාවටත් මේක අදාළ කරගන්න පුළුවන්. ඒ කියන්නේ බලාපොරොත්තුනේ. මේ බලාපොරොත්තු කියන දේවල් හරේන්ද්‍ර මහත්තයෝ අපි ඕනම කෙනෙකුගේ ජීවිතේ ආරම්භය ස්ටාර්ට් කරන තැන ඉඳලාම අවසානයේ දක්වාම ඕනම ජීවිතයක බලාපොරොත්තු තියෙනවා. බලාපොරොත්තු තියෙනවා. එක අතකින් බැලුවහම බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. එක අතකින් මිනිස්සු ජීවත් කරවන්නේ බලාපොරොත්තු. හැබැයි තවත් පැත්තකින් ගත්තොත් එහෙම මිනිස්සු විනාශ කරන්නේත් බලාපොරොත්තු. මිනිස්සු දැන් මෙතන ඉන්න මේ ජීවිතේ වැඩිම හිටපු වැඩි හිටියෝ ගන්නකො ඉස්සෙල්ලම ඔයත් ජීවිතේ කොච්චරනම් මැරෙන්න හිතිච්ච අවස්ථා තියෙනවද? ඒ කියන්නේ මේ ජීවිතයේ අභියෝග ගැටලු ගැටුම් ප්‍රශ්නත් එක්කලා සමහරලාට ඉඳලා වැඩක් නැහැ මැරිලා ගියා නම් හොඳයි මම කොයිලාක හරි මැරෙනවා කියලා ඕන තරම් එහෙම කියලා ඇති. හැබැයි මේ කොහොම හරි මැරුන්නේ නැහැ. ඒ වෙලාවේ මැරුන්නේ නැහැ. ජීවිතේ කොහොම හරි බේරගත්තා. ඒකේ ප්‍රතිඵලය අද කොච්චර සතුටින් භුක්ති විඳිනවද? එහෙන් බැලුවාම ඔබව තාම මේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. විවාහ වෙන්නේ ගොඩාක් බලාපොරොත්තු තියාගෙන. එච්චර උන ඊටත් කලින් ගමුක ලරුවෙක් ඉස්කෝලේ යන්නේ. විභාගවලට මුහුණ දෙන්නේ. රස්සාවක් හොයාගන්නේ. බලාපොරොත්තු තියෙනවා. සාමාන්‍යයෙන් ලෞකික ජීවිතයක නැත්තම් පෘථජන ජීවිතයක බලාපොරොත්තු නැත්තම් හරින්ද්‍ර මහත්තයෝගේ ජීවිතයක් නෙමෙයි. අද ඔබ අනුරාධපුරයේ මේ රුවන්වැලි සෑය රදුන් වහන්සේ මේ අටමස්ථාන වන්දනා කරන්න ආවෙත් ලොකු බලාපොරොත්තුවක් තියාගෙනනේ. අද මේ සෞඛ්‍ය නීති රීති ඒවට යටත් වෙලා
කොරෝනක් තියෙනවා. ඉතින් පිරිස එන්න හොඳ නැහැ කියලා දන්නවා. නමුත් ඒ ආරක්ෂක විධිවිධාන යොදාගෙන නෑ මේ අවුරුද්දේ අන්තිම පෝය සංඝමිත්තා මහ රහත් තෙරණිය ජයසිරි මහබෝධීන් වහන්සේ වඩම්මගෙන ආපු දවස අදයි කියලා මේ අද ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ආවා. ඒතකොට මේ බලාපොරොත්තුව කොච්චර ධාර්මික බලාපොරොත්තුවක්ද? කොච්චර සාර්ථක බලාපොරොත්තුවක්ද? එතකොට අනිත් පැත්තෙන් ගත්තයින් පස්සේ සමහරුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනකොට ඒකට කියන්නේ ඉච්ඡා භංගත්වය. ඉස්සෙල්ලා කිව්වේ අල්පේච්ඡ කියලානේ. ඔය ඉච්ඡ කියන වචනේමනේ ඉච්ඡා භංගත්වය. ඒ කියන්නේ කැමති දේවල් නැති වෙනකොට කඩාගෙන වැටෙනකොට ඉඳලා වැඩක් නැහැ කියලා සමහරු ජීවිතය අත්හරිනවා. ජීවිතය අත්හරිනවා. එහෙමනම් මතක තියාගන්න ඕනම ජීවිතයක ස්වභාවය මේ බලාපොරොත්තුත් එක්කලා ජීවත් වීම. ඊළඟට විවාහ ගැන මම කිව්වනේ විවාහ වුණාට පස්සේ ඉතින් ගෙයක් දොරක් හදාගෙන ඉඩමක් කඩමක් අරගෙන යාන වාහන අරගෙන දරුමල්ලු හදාගෙන එහෙමනේ. ඉතින් ඒ දරුවෝ ටික ටික ලොකු වෙවි එනකොට ඊළඟට ඔන්න අපේ වැඩිහිටි අම්මලා තාත්තලාගේ බලාපොරොත්තුව කවද්ද මට මුණුපුරෙක් ලැබෙන්නේ මිනිපිරියක් ලැබෙන්නේ. ආච්චි කෙනෙක් සීයා කෙනෙක් වෙන්නේ කවදාද කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔන්න හා පුරා කියලා ආච්චිලා සීයලා වෙනකොට ඒ පොඩි එකා බඩ ගාන දර ගාලා හිටගෙන ඇවිදිනකම් බලාගෙන ඉන්නෝ. ඉස්කෝලේ යන්නේ කවද්ද බලනවා. ඉතින් ලොකු වැඩි වියටපත් වෙන්නේ කවද්ද කියලා බලන් ඉන්නෝ. ඒ ළමයි පෝරුවට නගින්නේ. දැන් මේ තාම ජීවත් මේක හරියට මේක නැතික මේ අඩුපාඩුවක් කියනෝ නෙමෙයි. මේක තමයි යථාර්ථය. මේ මෙතනින් ගැලවෙන්න නිදහස් වෙන කාටවත් හැකියාවක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕන මෙන්න මේ යථාර්ථයට මුහුණ දෙන්නේ කොහොමද? මේ යථාර්ථයට මුහුණ දෙන්නේ කොහොමද? මේ ඉපදීමක් ඇතුළේ ඉපදුණු දා පටන් ජීවිතයේ අවසානයේ මියදෙන තප්පරේ දක්වාම බලාපොරොත්තුත් එක්කලා ඒකනේ තව චුට්ටක් හරි ජීවිතය ඇඟිල්ල කපන්න කිව්වොත් එහෙම දොස්තර මහත්තයා මොනවා හරි අසනීපයකට මේ දොස්තර මහත්තයා කියනවා මේ මාපට ඇඟිල්ල මේ කකුලේ තියෙන මේ චූටි ඇඟිල්ල කපනවා. ඉතින් ඒත් හරි දුකයිනේ. දොස්තර මහත්තයා කියනවා බලන්න ડોක්ටර් පුළුවන් නම් කොහොම හරි ඔය ඇඟිල්ල ඉතුරු කරගන්න බෑ උපරිම උත්සාහ කළා බෑ. හැබැයි මේ ඇඟිල්ල අයින් කළේ නැත්නම් ඔයාට මුළු කකුලම අයින් කරන්න වෙනවා කිව්වොත් අපෝ එහෙනම් නෑ කමන්නේ චුට්ටන් ඇඟිල්ලනේ. ඒක අයින් කරන්න කියලා චූට්ටන් ඇඟිල්ල අයින් කරනවා. තව කාලයක් ගියාට පස්සේ ආයෙ දොස්තර මහත්තයා කියනවා දැන් ඊළඟ ඇඟිල්ල නරක් වෙලා ඒකත් කපන්න වෙලා යන්නේ දොස්තර මහත්තයෝ කොහොමද එහෙම කරන්නේ? ඒක නැතු ඉන්න ඒක අයින් කළේ නැත්නම් ඔයාට ඔය කකුලම අයින් කරන්න වෙනවා. දැන් බලාපොරොත්තු බලනකොට ඩිංග බිඳ වැටෙනවා. හැබැයි කකුල කමන්නේ නැහැ. කොහොම හරි නේ ඇඟිලි නැතක් කමන්නේ නැහැ. නිකන් කකුල ඉතුරු ටික හරි තියෙනව නේද කියලා බලාපොරොත්තුව තියාගෙන මිනිස්සු ජීවත් වෙනවා. අන්තිමට සමහර වෙලාවට මුළු කකුලම අයින් කරන්න මේ සමහරලාට ක්‍රමානුකූලව කාලයත් එක්ක. හරියට මේක ඔයත්තන්ගේ ජීවිතයේ හරියට අර ලදරුවෙක් ඉන්න ගෙදරක ඉස්සරහා දොරේ පොල් ගෙඩි අකුරෙන් ලියනවා බාලගිරි දෝසේ අද නොවේ හෙට. ඒ කියන්නේ මගේ බලාපොරොත්තුව හෙට ඉටුවේ ලබන මාසේ ඉටුවේ ලබන අවුරුද්දේවත් ඉටුවේ කියලා බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙනවා. හැබැයි ගොඩාරියක් බලාපොරොත්තු බිඳ වැටෙනවා මිසක් ඒවා සඵල කරගන්න තියෙන හැකියාව සමහර ගොඩක් වෙලාවට අඩු වෙන්න පුළුවන්. අර බලාගෙන ගියාම ඔය ඇත්තන්ට ලබලා තියෙන්නේ වෙන කිසිම දෝෂයක් නෙමෙයි බාලගිරියගේ දෝෂෙමයි. ඒ කියන්නේ අද නොවේ හෙට කියලා ජීවත් වෙනවා. අද නොවේ හෙට කියලා ජීවත් වෙනවා. කොහොම වෙතත් මතක තියාගන්න අපි දක්ෂ වෙන්න ඕන බලාපොරොත්තු නැති මිනිහෙකුගේ ජීවිතයේ හරියට මහත්වෝ මේ අමාවක වගේ කළුවරයි නෙමෙයි. එයාට බලාපොරොත්තු නැත්තම් ජීවිතේ මේ අතනායක මහත්වෝ බලාපොරොත්තු නැත්තම් මේ අමාවක වගේ ටික අඳුරුයි. හැබැයි ඒ බලාපොරොත්තු සඵල කරගන්න හැකියාව කෙනෙකුට නොලැබුණොත් එයාගේ මුළු ජීවිතේම අමාවක වගේ. මුළු ජීවිතේම අඳුර වෙලා තියෙනවා. සමහරුන්ගේ අහලා බලන්න මොකෝ කරන්නේ? ඔන්න ඔහේ ඉන්නවා අඳුරනේ කියලා නේ කියන්නේ. ඔහේ ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඔහේ ඉන්න එපා. මොනවා හරි තමන්ගේ ජීවිතයට සැලසුමක් හදාගෙන ගොඩාරියක් තරුණයන්ගේ ජීවිත තරුණ අයගේ ජීවිත ගත්තොත් එහෙම කිසිම ඉලක්කයක් නැහැ අරමුණක් නැහැ එම් එකක් නැතුව ඔහේ යන්නම් වාලි යනවා. එහෙම බෑ. ජීවිතය කියන එකට එම් එකක් ඉලක්කයක් අරමුණක් තබා ගන්න. ඒ අරමුණු සඵල වෙන තාක්කල් ඔබේ අරමුණ අත් නොහැර ජීවිතය ඉස්සරහට අරගෙන යන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි වාය මේතේව පුරිසෝ යාව අත්තස්ස නිප්පදා. ඒ කියන්නේ වෑයම් කරන්න අරමුණ සඵල වන තුරු.
වෑයම් කරන්න අරමුණ සඵල වෙන තුරු මගේ කතාව අවසానයි අර බල්බ් එකක් හදපු මිනිස්සයා හරිද මහත්තයාලා ඇති මේ මිනිහා බල්බ් 17 දෝද ඇදුවලු හදන බල්බ් එක පිච්චෙනවා එයාගේ අරමුණට තාම යන්නේ හැබැයි එයා අතෑරී නෑ එයාගේ උත්සාහය බල්බ් 1000 එකවෙනි බල්බ් එක තමයි ඔන්න පත්තු වෙලා දැන් ඔය තියෙන්නේ ඒ නිසා ජීවිතේ වගේ තමයි පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න අර මුලින්ම මතක් කළා වගේ නොපසුබස්නා වීරිය ඇති කරගන්න කලකිරෙන්න එපා බලාපොරොත්තු බිඳ වැටෙන්න පුළුවන් ඒ බිඳ වැටෙන වෙලාවෙදිත් ඔබට දරා ගන්න උහුලගන්න මුහුණ දෙන්න සහ කාගෙන ඉන්න පුළුවන් හැකියාව ඇති කරගන්න අද දහම් සභාව අවසාන වෙනතුරු වහන්න ඔබ වහන්සේ කතාව අවසానයි අසා සිටි අපට ස්තුතියි යලිත් අපේ හාමුදුරුවන්ගෙන් ඒ වටිනා කාරණා අසන්නට අප ප්‍රියත්වයකින් යුක්තව සිටිනවා. අපේ හාමුදුරුව සඳහන් කළාසේ අර තෝමස් අල්වා එඩිසන් මුලින් විදුලි බුබුලු දහස් ගාණක් පිච්චෙද්දි ඒ විදුලි බුබුලක් හදන එක අතහැර දැම්මා නම් අපිට අද එළියේ ඉන්න ආලෝකයේ ඉන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි ගෙදර විදුලි බුබුල පිච්චුනාමවත් දාන්න තරම් බලාපොරොත්තුවක් නැති කම්මැලි જાතියක් බවට සමහර තැන්වලදී පත් වෙනවා. ඔබ වහන්සේ කිව්වාසේ ජීවත් වෙන්න නම් බලාපොරොත්තු තියාගන්නම සිද්ධ වෙනවා. අපි බුදු දහමට අනුවනේ මේ දේවල් කතා කරන්නේ. බුද්ධ චරිතය තමයි මේ බලාපොරොත්තු ඉටු කර ගැනීම අර අපේ හාමුදුරු කිව්වා වගේ ආරම්භක වීරියෙන් යුක්තව, නොපසුබස්නා වීරියෙන් යුක්තව, ආරම්භමේදීම තිබුණු වීරියෙන් යුක්තවම ඒ ඉෂ්ට කොට අවසන් වන තුරුම තබාගත් හොඳම චරිතය. අපට ඒ පැහැදිලි වන්නේ බුදු වන්නට ඕනෑ කියා යම් දවසකදී සිත් පහළ වූවා නම් බෝසත් චරිතයකට ඒ වෙනුවෙන් කැප වූයේ අවුරුද්දක් දෙකක් නොවේ ආත්මයක් දෙකක් තුනක් හතරක් පහක් නොවේ සාරා සංකේය කල්පලක්ෂයක් අතනාගේ මෙහෙරත් මහත්මයා ජාතක කතාවන් දේශනා කරද්දී සඳහන් කරද්දී අදත් සඳහන් කරද්දී ඔබට පැහැදිලි වේවි. ඒ හැම ජාතක කතාවකම තියෙන්නේ අභියෝගයක් ජය ගැනීමක්, අපහාසවලට මුහුණ දීලා ජය ගැනීමක්, නින්දාවලට මුහුණ දීලා ජය ගැනීමක්, දුකට මුහුණ දීලා ජය ගැනීමක්, බලාපොරොත්තු බිඳවැටීමට මුහුණ දීලා ජය ගැනීමක් පිළිබඳව කතා. ඒ ආත්ම ගානක් පුරාවට, ආත්ම දසදහස් ගානක් පුරාවට ඒ ඉච්ඡා භංගත්වයටපත් වුණු කතා බෝසත් චරිතය. ඒ වගේම තමයි අවසන් ආත්ම භාවයේදී පවා ගෙදරින් පිට වී ගියාට බුදුවන්නට හිත හදාගෙන මුලින් දුක් දී ශරීරයට බලාපොරොත්තු වුණු පැතුම ඉටුුනේ නැහැ. ඒත් අත් නොහැරම අවසානයේදී කොහොම හරි ලෞතර බුද්ධත්වයට උන්වහන්සේපත් වූවා. ඒ නිසාම බුදු වෙමි අනුන් හට කරවමි අවබෝධ මිදුනෙමි අනුන් මුදවමි නව පරමාද කියන පරමාදර්ශී බලාපොරොත්තුව උන්වහන්සේව ජීවත් කළා. ඉතින් ඒ මග යන අපිත් ඒ ඔස්සේම හිතමු. අත්නායක මේරත් මහත්මයාටයි දැන් ආරාධනා කරන්න. හරේන්ද්‍ර මුලින්ම අපේ අති උතුම් කල්යාණ මිත්‍ර පදලංගල ධම්මදේව හාමුදුරන් වහන්සේගෙන් ඇති තැනත් නැති තැනත් ගරු කරන ඔබ වහන්සේගෙන් අවසර කවියක් ඇවිත් තියෙනවා හදවත හරි තැන පින්බර පිම්බිම උපත ලද පින්කඳ ඔබමැයි මගේ රටට හැඩද හදද හැම දන මන පිනවන මේක එවල තියෙන්නේ මට නෞකාවක ඉඳලා නෞකාවේ ලාංකිකෙක් ලලිත් දිසානායක ඔහු මේ එව්වේ හරේන්ද්‍රගේ ඊයේ ගෙවුණු උපන්දිනයට. එහෙනම් මම ආයි කියන්නම් හදවත හරි තැන පින්බර පිම්බිම උපත ලද පින්කඳ ඔබමැයි මගේ රටට හැඩද හදද හැම දනමන පිනවන. සුබ උපන්දිනයක් හරේන්ද්‍ර. බොහොම පිං. ඉතින් එසේ වේවා කියන්න පුළුවන් අනිද්දාට. ඉතින් හරේන්ද්‍ර උපන්දිනේ අනිද්දා. මේ පොතක් හම්බුණා නායකත්වයට පියවරක්. මේ නායකත්වයට පියවරක් පොත ලියන්නේ සහන් චතුරංග ඌව විශ්වවිද්‍යාලය. මේක විශේෂ කොට මම සලකන්නේ හරේන්ද්‍ර මේ දරුවා මට මුණ ගැහෙන්නේ අදට අවුරුදු 3කට කලින් එයාගේ ඉස්කෝලේ ශිෂ්‍ය නායක දිනේ. දැන් ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක්. ඔහු ලියනවා පොතක් නායකත්වයට පියවරක්.
මේ දරුවා මේ පොතේදී කියනවා අපිට ඕන දෙයක්. ඒ තමයි ඔහු උදාහරණයක් ගන්නවා වරක් එක මීයෙක් එයා ඉන්නවා ගුලක් ඇතුළට වෙලා. බඩගින්නක් ඇවිල්ලා මීයා එළියට ඇවිත් පූසෙක් දැකලා ආපහු දුවන් එනවා. ඇවිල්ලා මීයා ඉල්ලනවා ලෝක පාලනය කරන දෙවියන්ගෙන් මේ මීට වඩා ලොකු සතෙක් කරන්න බැරිද මාව? පුළුවන්. ඔබ දැන් පූසෙක් කියනවා. පූස ටිකක් වෙලා ඉන්නකොට පූසට බඩගිනි වෙලා යනකොට පූසෙක් හම්බ වෙනවා. පූස ආයුධගෙන ඇවිල්ලා හැංගෙනවා. මෙයා කියනවා මං දැක්ක පූසෙක්. මාත් පූසෙක්. මම මේ බයට ආවා. මාව වෙන සතෙක් කරන්න. බල්ලෙක් කරන්න. බල්ලා නැගිටලා ඉස්සරහට යනකොට ආයි පූසෙක්. බල්ලා දුවගෙන ඇවිල්ලා හැංගිලා කියනවා ඊට වැඩිය ලොකු සතෙක් කරන්න මාව සිංහයෙක් කරනවා. ඔබ දැන් සිංහරාජයා කෑම හොය යනකොට පූසෙක් හම්බ වෙනවා. ඔහු බය වෙලා ආපහු ගුලි ගහනවා. දෙයියෝ ඇවිත් කියනවා උඹ මීයෙක් විදියට මට හම්බුනේ. මං උඹව පියවරෙන් පියවර උස් තැනට ගෙනාවා. හැබැයි උඹේ මීයා උඹ තුල තාම ඉන්නවා. උඹ කොච්චර ඉහළට ගියත් පූසා කළත් බල්ලා කළත් සිංහයා කළත් උඹ ඉන්නේ තාම ඉච්ඡා බංගත්තේ. අපේ ආමඳුරෝ කිව්ව ඉච්ඡා බංගත්තේ. උඹට තිබුණේ ඒ පූසා බවට බල්ලා බවට සිංහයා බවට මනස හදාගන්න. ඒ කියන්නේ ඔහුට ඒක හදාගන්න බැරි වුණා. ඒක අපේ මාතෘකාවට පෙරවදනක්. ඒ වගේම ඊශෝප්ගේ කතාවක් තියෙනවා හරේන්ද්‍ර. ඒක අදට ගැලපෙන එකක්. වරක් ඊශෝප් කතාවක ලියනවා එක කර්මාන්තකරුවෙක් කර්මාන්ත ශාලාවක් හදනවා. ඒකේ දුගඳ මුළු පළාතෙම පැතිරෙනවා. මිනිස්සු ගිහිල්ලා අයිතිකාරයට කියනවා අපිට ඉන්න බෑ ගඳයි. අයිතිකාරයා කියනවා ලබන මාසේ අයින් කරනවා බය නැතුව ඉන්න. ලබන මාසෙත් ගඳ පැතිරෙනවා. මිනිහා ගිහිල්ලා අයිතිකරුට කියනවා අපි කොහොමද ඉන්නේ? අයිතිකරු කියන ලබන මාසේ. 3 වෙනි මාසේ ඉඳලා අර මිනිහා එන්නේ නැහැ. හැබැයි ගඳ එහෙමම තියෙනවා. අන්තිමට අර මිනිහා ගඳට පුරුදු වුණා. ඒ කියන්නේ අපි කොරෝනාවට පුරුදු වුණා. ඒ කියන්නේ අපිට සමහර උපද්‍රව තියෙනවා පළවා හැරිය නොහැකි. එතකොට කරන්න තියෙන එකම දේ ඊට ඇබ්බැහි වීම. ඊට එකඟ වීම. හැකිතරම් ප්‍රතිචාර දක්වමින් ජීවත් වීම. ඒක තමයි බලාපොරොත්තු. හරේන්ද්‍ර අමාදහරටත් කන් දෙන ගිරිඋල්ල පැත්තේ අම්මෙක් ඉන්න ගයක් නැහැ. කුලීගේක ඉන්නේ. ගෙයින් එළවැව්වම අම්මයි දුවයි පුතයි අම්මා කඹයක් ගෙනල්ලා වහලේ කඹේ දූත් එක්ක එල්ලිලා මැරෙන්න හදලා. එතකොට දූ කෑ ගහලා අම්මේ මට වයස අවුරුදු 20යි. මම මොකටද මැරෙන්නේ? වටේ මිනිස්සු ඇවිල්ලා අම්මයි දුවයි බේරගත්තා. මේක මට ආරංචි වෙන්නේ සයිප්‍රස් රටේ ඉඳන්. දූ ඒ පණිවිඩේ සයිප්‍රස් දුවකට කියලා ඒ දූ හරහා මම හරේන්ද්‍ර මගේ Facebook එකේ සටහනක් තිබ්බා. මේ අම්මට මට පර්චස් 5ක් දෙන්න මං ගයක් හදනවා Facebook මිතුරොත් එක්ක එකතු වෙලා. හරේන්ද්‍ර අන්තිමට මට ඉඩම් ලැබෙන්න ගත්තා. මේ ලංකාවේ මාතරින් අපේ කීර්ති මොහොට්ටි මතක ඇති රඹුක්කනින් මං තෝරගත්තා මීරිගමින්. මේ මීරිගම ගෙදර අපිට දෙන්නේ ඔහුගේ නම සඳහන් කරන්නම් මම ප්‍රගීත් වන්නිනායක යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. එතුමා බොහොම කැමැත්තෙන් මේ පර්චස් 5 අර අම්මා දූ වෙනුවෙන් මට පවරනවා. මං හිතන් හිටියේ මගේ උපන් දිනයේම මේ වැඩේ කරන්න. ඒත් ඒක ලබන සති දෙකකට කල් යනවා. කෙසේ හෝ ඉඩමක් ලැබුණා. අපේ රටේ මිනිස්සු කොච්චර හොඳද
අන්තිමට මං තෝරගත්ත ඉඩමක් වටේ කැරකිලා මට ළඟ තැනක් හින්දා. දැන් මං ලෑස්ති ගේ හදන්න. ඉතින් අමාදහරේ ඔබට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මොකද තනියෙන් ගෙයක් හදන එක නෙවෙයි පින්කම, එකතු වෙලා හදන එක. මොකද අපිට හරියට මට එනවා අමාදහරට ලියුම් සහ දුරකථන ඇමතුම් පුංචි දරුවන්ගේ. මම ලෑස්ති හරේන්ද්‍ර ඒගොල්ලොත් එක්ක ඒ දුරකථන ඇමතුම් එනකොට මට හිතෙනවා මම මේ රටේ අගමැති නෙවෙයිනේ, ජනාධිපතිත් නෙවෙයි. එනකොට මේගොල්ලෝ ඉල්ලන්නේ සුළු දේවල්. සුළු දෙයක්වත් දෙන්න අපිට බෑ. එහෙනම් මම ඒ අරමුදලක් හදාගත්තා ඔය ගිරිඋල්ලේ අම්මා පදනමත් එක්ක. ඊළඟට හරේන්ද්‍ර ජාතක පොත. ඔබ කිව්වා දැන් මේ කොරෝනා රැල්ල එනකොට ගොඩක් දේ අපිට නැති වුණානේ හරේන්ද්‍ර. යාළු මිත්‍රයෝ අහිමි වුණා. යාළු මිත්‍රයෝ අපිව දාලා ගියා. එතකොට මට හිතුණා මේ ඔක්කොම දාලා යද්දී කොරෝනාවට බයේ ඉන්නවද? මම ජාතක පොත සිංහලට පෙරලන්න ගත්තා. දන්න සිංහලෙන් ජාතක පොත. භාගයට වඩා ඉවරයි. මං ස්තුතිවන්ත වෙනවා මාව දාලා ගිය හැරගිය අයට. ඔබ නිසා තමයි සිංහල ජාතක පොත හෙට අනිද්දා වෙනකොට දන්න සිංහලෙන් පහේ ළමයෙකුටත් තේරෙන විදියට මම ලියමින් ඉන්නවා. පහුගිය සතියක මට ආරාධනාවක් ලැබුණා හරේන්ද්‍ර පෙරදිනී සරසවි අධ්‍යාපන ආයතනෙන් ඔන්ලයින් දේශනයක් කරන්න. සාමාන්‍ය පෙළ ළමයින්ට. මට පොතක් හම්බුණා ඔන්ලයින් සාමාන්‍ය පෙළ සිංහල පොතක්. ඒකේ පටන් අරන් තියෙන්නේ කුස ජාතකේ. කුස ජාතකය කියන්නේ ජාතක පොතේ තියෙන දිග ජාත වලින් එකක්. ජාතක වලින්. ඒකේ අමාරු වචන තොග ගානක් තියෙනවා. ලංකාවේ කාට හරි ජාතක පොත එපා කරන්න ඕන නම් කුස ජාතකයේ තමයි නියම කරන්න ඕන. ඒ කියන්නේ ඌ මේ සම්ම ජාතියට ජාතක පොත කියවන්නේ. ඒක ශෘංගාරයෙන් පිරිච්ච ජාතකයක්. කෞසිලුමින නැමැති අතිසයින් වැඩිහිටියන්ට පමණක් වන කවි පොත ලිව්වේ ඕකෙන්. ඒ කියන්නේ මේ ජාතක කතා තේරුවේ ඇයි? 382 ජාතක පොතේ තියෙනවා තුණ්ඩිල ජාතකය කියලා ජාතකයක්. ඕකේ හරේන්ද්‍ර එක අම්මා කෙනෙකුට හම්බ වෙනවා කැලේ ඉඳලා ඌරෝ දෙන්නේ. මහා තුණ්ඩිලයි චුල්ල තුණ්ඩිලයි. අම්මා මුන් දෙන්න ගෙනල්ලා හදාගන්නකොට ගමේ ඉන්න රාබුණ කට්ටියක් සුරාව ලෑස්ති කළා. මස් හොයනකොට එක්කෙනෙක් කියනවා අර තුණ්ඩිලලා දෙන්න ඉන්නවනේ. අපි ගිහින් අම්මගෙන් තුණ්ඩිල ඉල්ලමු. අම්මා බෑ කිව්වම අම්මට අරක්කු පවලා තුණ්ඩිල මරන්න හදනකොට අයියා කියනවා මල්ලි බය වෙන්න එපා, දුවන්නත් එපා. මේ මරණය කාටත් පොදුයිනේ, අපි මැරෙමු. මේ ආරංචිය රජ්ජුරුවන්ට ගිහලා රජ්ජුරුව දුවගෙන ඇවිත් ඌරෝ දෙන්න බේරලා ඌරෝ දෙන්න රජවාසලට ගෙනහිල්ලා රජ්ජුරුව පුදුම වැඩක් කරනවා හරේන්ද්‍ර. ලොකු ඌරට අධිකරණ ඇමති পদවිය දෙනවා. ජාතකයේ 382 බොරු කියනවා නම් පෙරලලා බලන්න. ජාතක පොතේ ඌරෙක් අධිකරණ ඇමති වෙච්ච පළවෙනි අවස්ථාව. ඊට පස්සේ ඌරා නඩු විසඳනවා. කොච්චර ලස්සනට නඩු විසඳනවද කිව්වොත් සාධාරණම අධිකරණ ඇමතියා වෙන්නේ ඌරා. අවසානයේදී ඌරා විශ්‍රාම යන්න හදනවා. ඌරා හරේන්ද්‍ර පොතක් ලියනවා, නීති පොතක්. ඒ නීති පොත අදත් ඌරන්ගේ නීති පොත. සදාචාර නීතිය තමයි හැමෝටම එක රටක් කියන නීතිය ලිව්වේ ඌරෙක් බව මතක තියාගන්න. ඒ ඌරා ඉන්නේ කොහෙද? ජාතක පොතේ. ජාතක පොතේ. අපිට
ඒ කතාවෙන් පස්සේ වෙන කතාවකට යන්න කලින් අපිට හිතන්න අවශ්‍ය නම් ඒකටත් වෙලාව දෙන්නම්. නමුත් ඒ නිසා නෙවෙයි ප්‍රධාන පාලක මැදිරියට යන්න වෙනවා. සියුම් වර්ෂාවක් ඇද වැටෙනවා. මද වැස්සක්. මේක පොද වැස්සකින් නිමා වේවා කියා පතනවා. තද වැස්සක් නොවි. මොකද අපි කතා කරන්නේ බලාපොරොත්තු ගැන බලාපොරොත්තු තබා ගන්න කියන එක. ඒ නිසා අපිට නිදහසේ වැඩසටහන කරගන්නට ඉඩක් ලැබේවි කියන බලාපොරොත්තුවෙන් අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහින් යලිත් එන්නම්. මේ උඳුවප් සීතල දැනෙන මාසයේ ඉන් අනතුරු එළඹෙන්නේ සීතල දුරුත්ත. ඒ සීතල බව අනුරපුරයටත් පූචා නගරයටත් මහා මෙවුනාවටත් මේ වන විට හොඳින් දැනෙමින් හැඟෙමින් පවතිනවා. ඒ දැනීම තමයි මේ පොදවැස්ස මදවැස්ස විදියට සැරින් සැරේ අපට හඟවන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ උඳුවප් පුදාවන්නේ මුළු ලෝකයටම. එතකොට ලෝකයේ පිසාමායන ඒ සිසිල්සුලන් සහ ඒ වැසි බරිත භාවය අපට බලාපොරොත්තු වන්නට සිදු වෙනවා. නමුත් වැඩසටහන බාධාවකින් අවහිරතාවකින් තොරව සිද්ධ කරගන්නට සබාදහමේ අවකාශය ලැබේවි කියන බලාපොරොත්තුවෙන් අපි අපේ හාමුදුරන් වහන්සේ වෙත යොමු වන්නට සූදානම් වන්නේ අප කලින් සඳහන් කළා වගේ මේ රැඳී සිටින්නේ මහමෙවුනාවේ පූජා නගරයේ අනුරාධපුර රුවන්මැලි සෑරදුන් වහන්සේ දැක බලා ගනිමින් netin සහ සිතින් පින් සිතුවිලි දියුණු කරගනිමින් අපි අද වැඩසටහන සිද්ධ කරමින් සිටින්නේ. ඒ අතරේදී දැන් අපේ මාතෘකාවට අදාළවම ගත්තත් අපේ හඳුනන්නේ මේ තියෙන්නේ විශ්වකර්ම නිර්මාණයක්. විශ්ව ශක්තිය ධර්ම ශක්තිය බවට පත් කරමින් මේ ධර්ම ශක්තිය අනුභවයේ මුළු ලෝකෙටම ලබා දෙන මහා පූජනීය වස්තුවක් රුවන්මැලි මහා සෑය කියා කියන්නේ. දුටුගැමුණු රජතුමාගේ හදවතේ මේ බලාපොරොත්තුව ඇති වූවත් ඒ බලාපොරොත්තුව ඉටු කරගන්නට එතුමාට අවකාශය ලැබුණේ නැහැ. ඒත් එතුමා අවසන් මොහොත දක්වාම පින්පොත කියවුවේ පවා මෙදෙස බලමින් නම් අවසන් හුස්ම හෙළන තප්පරය දක්වා මෙතුමා බලාපොරොත්තු සහගතව ජීවත් වූයේ. ඒ නිසා තමයි අවසානයේදී එතුමාගේ මලනුවන් සද්ධාතිස්ස රජු විසින් මෙම සෑය සකසා නිමාවට පත් කළේ. ඒ නිසා බලාපොරොත්තු අත්හරින්නට එපා. බලාපොරොත්තු ඉටු වුණු කල එය ඔබේ පමණක් නෙවෙයි රටේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ගෞරවාර්හ භාවයට පත්වන්නට උනත් ඉඩ තිබෙනවා කියන වග මේ රුවන්මැලි සෑරදුන් වහන්සේම අපට උදාහරණ දක්වමින් මතු කර සිටිනවා. ඒ පරිසරයේ හිඳ අපේ හාමුදුරනේ වහන්සේ වෙත අපි යලිත් යොමු වනවා. අපේ රුවන්වැලි මහසෑරදුන් අධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවෝ ගේය පදයක් ලියනවා. කරුණාරත්න දියුල්ගනේ මහත්මයා කියනවා සෝබා දහමට නොවන අවනත ලෝයේ කිසිවක් නැහැ. ලෝවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ. මේක තමයි යථාර්ථය. මේක තමයි ඔය යථාර්ථය අපි තේරුම් අරගෙන තමයි ඔය ඉලක්ක සපුරා ගන්න අපි යන්න ඕන. දැන් අපි දැනගෙන හිටියනේ මේ අතරේ වහින්න පුළුවන් කියලා. ඒකනේ අපේ මේ කැමරා ශිල්පීන් කුඩ ලෑස්ති කරගෙන මේ ඔක්කොම සූදානම් කරගත්තේ වහින්න පුළුවන්. අපේ බලාපොරොත්තුව උනේ වැස්ස නැතුව නිදහසේ මේ අමාදහර දහම් සභාව කරන්නනේ. නමුත් කෝකටත් කියලා අන්නේ සූදානම හරි වටිනවා. අවදානමට වඩා සූදානම හොඳයි කියලා කියන නිසා ඉස්සරටත් වඩා දැන් බොහෝ දේවල් දැන් අපේ ජීවිත කාලේ අපි මේ අහලා තිබිච්ච දේවල් අපි ඇස් වලින් දැක්කන්නේ දැන් සුනාමි වගේ දේවල් නේ. දැන් මේ 26 වෙනිදාට අවුරුදු 16ක් පහුගිය. එතකොට අපි අහලා තිබුණා තමයි නමුත් දැකලා තිබුණේ නැහැ. ජීවිත කාලේ ඊට පස්සේ කුණු කඳු පුපුරණේ මීතර මුල්ලේම නේ අපි ටිකක් අහලා තිබුණා එහෙම. නමුත් අපි මීතර මුල්ලේ පුපුරයි කියලා කවුද හිතයි හිටියේ නෑ. ඊට පස්සේ කොරෝනා.
දැන් අර ඕනම විපත්තියක් අතරායක මහත්තයෝ සම්පත්තියක් බවට පත් කරගන්නනේ. ඒ කියන්නේ අර එන ඕනම දෙයක් වෙන්නේ හොඳට කියලා කතාවක් තියෙනෝනේ. ඒ වෙන ඕනම දෙයක් හොඳ පැත්තට හරව ගන්න දැන් හොඳම කාලේ මේ ගත වෙච්ච අවුරුද්ද ගොඩාරියක් පාඩම් ඉගෙන ගන්න. දැන් අපි ගිය අවුරුද්දේ උඳුවප් මාසෙ මේ වැඩසටහන කරනකොට මේ කටවල් අරගෙන හිටියේ. දැන් මේ උඳුවප් වෙනකොට කට්ටියම අන්න කටවල් අහලා. ඔව් දැන් වැඩි කතා අඩුයි. කතා කරනොත් හරි අඩුයිනේ. දැන් මේ සර් දැන් මේ පොඩ මේ කට ඇරලා තියෙන නිසා කියවන්නේ. නැන්න හරින්ද්‍රත් එහෙම. දැන් පොඩ්ඩක් මේ මොකද්ද මේ මුව ආවරණේ දාගත්තු නිසා ටිකක් කතාව අඩුයි. ඊට පස්සේ මට මගේ ජීවිතයේ අත්දැකීම කියන මට මොන අසනීප හැදුනත් හරින්ද්‍ර මහත්තයෝ උණු වතුර වළඳන්න බෑනේ. උණු පෑ. මට වළඳන්නම් බෑ. මට ඒක පුරුදුම නැහැ. නමුත් මේ කොරෝනාට සිද්ධ වෙන දැන් මං උණු වතුරමයි වළඳන්නේ. දැන් උණු වතුර නැතුවම බෑ වගේ. දැන් දාන ගෙදරට දාන හාමුදුර කකුල් හොදනකොටම කියනවා ගින්දර වගේ උණු වතුර ගැන ලිපේ තියන කියලා. කියලා තමයි දානෙට වාඩි වෙන්නේ. උණු වතුර උණු ගින්දර වගේ. දැන් ඉස්සරදී ඕනකමින් කොත්තමල්ලි හරි මෙදුන්නාම ඉතින් නෑ ඕනේ නෑ ප්ලේන් ටිකක් වගේ එහෙමනේ. දැන් ප්ලේන් ටි දෙන්න හදනකොට යන්නේ කොත්තමල්ලි නැද්ද? ඒ කියන්නේ වෙන්නේ වෙල ගැට නැද්ද? දැන් අපි පුරුදු වෙන්න ඕනේ. පුරුදු වෙන්න ඕනේ මේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂා කරගන්න, වර්ධනය කරගන්න. දැන් අපි හිතලා මේවා බලාත්කාරයෙන් මේක දාලා ඇඟ හදා ගන්න ඕනේ, ඇඟ පුරුදු කරගන්න ඕනේ. ඒ වගේම ටිකක් මීටරයක් තැනකට ගියාම නිකන් හිතලම අපිට ඈතින් ඉන්නෝනේ. හිතලම ඈතින් ඉන්නවා. ඊට පස්සේ දැන් නිතරම අතේ තියෙනවා මේ අතේ ගාන මොනවා හරි ඒවා මේ අපි නිතර අතේ තියාගෙන ඉන්නේ. දැන් මිනිස්සු ඒ වගේ අමුතු රටාවකට මේ කොරෝනාව අපට හුරු කළා පුරුදු කළා සහ අපි එන ඕනම දෙයකට මුහුණ දෙන්න සහ ඔය අතරේ සමහරලාට මොනවා හරි වෙන විපත්තියක් වුණොත් කරන්න දෙයක් නැහැ ඒකටත් මුහුණ දෙන්න. දැන් ලෝකේ මහා ධනවතුන් පවා ලෝකේ තියෙන හොඳම වාහන පාවිච්චි කරපු හොඳම ගෙවල් වල ජීවත් වෙච්ච ලෝකේ තියෙන යන්න තියෙන හැම රටකටම ගිහිල්ලා සැපයි කියලා තියෙන සියලුම මේ භෞතික සම්පත් වින්ද මහා ධනවතුන් පවා මේ කොරෝනා අසනීපේ රෝගී ඇදිලා ඇඳට වැටුනහම ඉල්ලුවේ එකම එක දෙයයිනේ හරිද මහත්තයා මොනවද ඉල්ලුවේ? හුස්ම. මට හුස්ම දෙන්න. ඔක්සිජන්. වෙන කිසිම දෙයක් ඉල්ලුවේ නැහැ. ඒ නිසා අර ඕනම දෙයකට ජීවිතේ ලෑස්ති වෙලා කටයුතු කිරීම ඉතාම හොඳයි. ඒ නිසා බලාපොරොත්තු තියෙන්න ඕන. ඉලක්කයක් තියෙන්න ඕන. දැන් අපි ඒ අතරේ කියන්නේ ඒ ඉලක්කය ඒ බලාපොරොත්තුව සමහර වෙලාවට වැරදුනොත් ඔබේ ජීවිතය වරද්දව ගන්න එපා. ඒක ඔබ අවස්ථාවක් කරගන්න. මට ඒක වෙච්ච එකත් හොඳයි. මම ඒකේනොත් පාඩමක් ඉගෙන ගත්තා කියලා තවත් පාඩමක් ඉගෙන ගන්න මේ කාලේද. අනේ තමයි දැන් අපිට මේ අර පරිස්සම කියන එක. ඒ ඉලක්ක කරා යනකොට අපේ ප්‍රමාණයේ තේරුම් අරගෙන යන්න දැන් අපිට ගොඩාක් වෙලාවට මිනිස්සු ලංකාවේ මිනිස්සුන්ට ගොඩක් වෙලාවට වැරදිච්ච කාරණාව තමයි තමන්ගේ ප්‍රමාණය. ඒ කියන්නේ ඉලක්ක කරා යනකොට මම මේක තේරෙන්න කියනකො දැන් මට මේ වෙලාවේ යන්න පුළුවන් කකුල් දෙකෙන් නම් පයින් බස් එකේ නැගලා නම් ඔබ පයින් ගිහිල්ලා බස් එකේම යන්න. ආයෙ නිකන් මේ පාපදියක් ගැනවත් හිතන්න එපා. හැබැයි ඔබට පාපදියක් ගන්න සතේ සල්ලි තියෙනවා නම් ගන්න. නොගෙන ඉන්නත් එපා. මේ වෙලාවේ මෝටර් බයිසිකලයක් ගන්න ඔබට හැකියාව තියෙනවා නම් ඔබ කිසි දෙයකට කවුරු මොනවා කිව්වත් ගණන් ගන්න එපා. හැප්පිලෝ මැරෙනවා 7ක් 8ක් 10ක් දවසට මැරෙනවා කියලා කියන්නේ මැරුණා ගමන්නද ගන්න. මෝටර් බයිසිකලේ යන්න. මං කියන්නේ ඔබට ඊළඟ දැන් බයිසිකලයකුත් ගන්න ආසාව තියෙනවා. ත්‍රිවිල් එකක් ගන්නත් ආසාව තියෙනවා. හැබැයි ඒක අරගෙන ඔබට නඩත්තු කරන්න ඔබ ඉලක්කය සපුරා ගන්න ඔබට පුළුවන් ද හැකියාව කියලා ඒක තමයි පළවෙනියෙන්ම සලකා බලන්න ඕන කාරණාව. දැන් සමහරව ඉන්නෝනේ මගුල් ගන්න විදිහ. මම හිතන්නේ එක මගුලකට 300ක් මහා සෙනගක් එනවා විශාල මුදලක්. මගුල් ඉවර වෙනකොට මේක මහා නිකන් මේ අවමගුලක් වගේ නෙමෙයි. ගෙවල් දොරවල් වල ඒ නිසා සර් මගුලක් ගන්නවා නම් ආයි බාරි බඳින්න හිතාගෙන ඉන්නවා නම් සර් ඔන්න බඳිනවනම් මේ කාලේ බැඳ ගන්න ටක් ගාලා. ඔව් මං කියන්නේ ඔය තම ආධාර බලන අය උන්නත් සයි කාලෙත් හරිද? කාලේ පැනලාද මන්ද? කාල් පැනලාද ඔය? ඒ කියන්නේ දැන් හිටපු ජේෂ්ඨ කතිකත් කාල් පැනලා. මේ මං කියන්නේ විවාහයක් කරගන්න ඕන නම් මේ අමාධාර බලාගෙන ඉන්න තරුණියන්ට කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ ඉදිරියට තියෙන මාස 2-3 ඇතුළේ ප්ලෑන් කරලා කොහොම හරි ඇයිද දන්නවද? ගන්නව නම් මේ කාලේ තමයි මගුලක් ගන්නත් ඕන සර්. මැරෙනව නම් මැරෙන්නත් ඕන මේ කාලෙමයි.
ඇයි මල ගෙදරට 50යි. ගෙවල් වලට ගේන්න දෙන්නෙත් නෑ වැඩි. මල් ශාලාවේ තියන්නේ. උදේ 9ට මිනි පෙට්ටිය ඔන් කරනවා, රෑ 9ට මිනි පෙට්ටිය ඕෆ් කරනවා. කන්න දෙන්න ඕනත් නෑ. වැඩිමුණුත් නෙස්කැෆේ මැෂින් එකක් ගිහින් තියන්න. මේ දවස්වල කොරෝනා නිසා නෙස්කැෆේ බොන්නෙත් නෑ කට්ටිය. ඔව්. ඇවිදලා ඉන්නෙත් නෑ. ඇවිල්ලා ටක් ගාලා බැලුවා ගියා. ඔන්න බගුලක් ගන්නවා නම් මේ කාලේ හොඳම කාලේ, අවු මගුලකටත් හොඳම කාලේ මේ කාලේ. මං කියන්නේ පුළුවන් තරම් වියපැහැදන් අඩු කරගන්න. ඒ කියන්නේ තමන්ගේ ඉලක්ක කරා යනකොට ඕනමට වඩා අපි වියපැහැදන් කරගෙන නැත්තම් අනවශ්‍ය විදියට රඟන්න ගත්තොත් ඒ රැඟිල්ල මේ හරිද මහත්තයා ආයුෂ නැහැ. අර ඉක්මන් කොටයි කියලා කියනෝනේ. ඉක්මන් කොටයි නිසා අර බණපදයක් තියෙනවා නාච්චසාරී නපච්චසාරී. නාච්චසාරී නපච්චසාරී. නාච්චසාරී කියන්නේ නාච්චසාරී නපච්ච අධිවේගී නොවන්න. මේ මන්දගාමී නොවන්න, අධිවේගී නොවන්න. ඒ කියන්නේ ඕනවට වඩා නිකන් හිමින් යන්න බෑ අපිට. ඒ කියන්නේ අපේ තීරුම් අරගෙන යන්න තියෙන ගානක් තියෙනෝනේ වේගයක්. ඒ වගේම තමයි මේ නපච්චසාරී අධිවේගී නොවන්න. අධිවේගී මාර්ගය අපිට යන්න මේ වේගයක් දීලා තියෙනවා. හැබැයි මේ වේගයට වඩා වේගෙ යන්න බැරි නෑ, පුළුවන්. හැබැයි වාහනේ කොමන හෝ අවස්ථාවක තිරිංග තද කළොත් ඒක දරා ගන්න බෑ. ඒක උහුල ගන්න බෑ. තමන්න පාලනය කරගන්න බෑ. ජීවිතයත් ඒ වගේම තමයි. නාච්චසාරී නපච්චසාරී. ඕනවට වඩා මන්දගාමී නොවිය යුතුය. ඕනවට වඩා අධිවේගීව යන්නත් එපා. ඒ දෙකම ජීවිතයක අඳුර නැත්තම් විනාශය පිණිසමයි. අපේ හාමුදුරනේ බලාපොරොත්තුවෙන් හැම දෙයක්ම සුබවාදීව හිතන තරමට ඒවා ඉටු කරගන්නට පරිසරය හදාගන්න පහසුයි. අර ඔබ වහන්සේ පල්ලියගම හේමරතන නායක හාමුදුරන් වහන්සේ ලියූ ගීය ගැන සිහිපත් කරද්දී එහි රන් කොටස් ටිකත් මගේ ඔළුවට ආවා. දැන් ඇත්තටම එතන අර බොහෝ අය එය ග්‍රහණය කරගෙන තිබෙන්නේ ප්‍රේම ගීතයක් විදිහට. නමුත් ප්‍රේමය ගැන කියනවාට වඩා සැබෑ ලෝක ධර්මතාවක් වහන්සේ මතු කළාසේම අපේ හාමුදුරන් වහන්සේ තුලින් සඳහන් කරලා තියෙනවා ආරම්භයේදී පවා අතීතයේ සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ. එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියවක් නැහැ. සංයෝගා වියෝගන්තා. ඒ බණපදයේ තමයි නායකවරු අරන් තියෙන්නේ. ඒ කියන්නේ බැඳීම් ඇතිතන තමයි බිඳීම් ඇති වෙන්නේ. බිඳීම් වැඩි වෙනවත් තමයි රිදීම් ඇති වෙන්නේ. ඒ නිසා බැඳීම් වලින් තොරව ඉන්න තාක්කල් අපට බිඳීම් සහ රිදීම් වලින් තොරව ජීවත් වෙන්න පුළුවන් කියන බණපදේ අපේ හාමුදුරුවෝ බොහොම ලස්සනට ප්‍රේමණීය ස්වරයකින් එහි යොදා තිබෙනවා. ඒ දෙවණියට උන්වහන්සේ දන්නේ තනු මන්දිර බිඳී වැටුණත් නෙතේ කඳුලක් නැහැ. සිනහා වෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නැහැ. කියන්නේ අටලෝ දහමින් කම්පා නොවි ජීවත් වන්නට පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්න පුළුවන් නම් ඒ සැබෑ වටිනාකමක් කියන එක. එවිට තනු මන්දිර බිඳී වැටේවි, සිනහා වන්නට වරම් නොලැබේවි, අතීතයේ සිහිනයක්ම වේවි, නමුත් අනාගතය සුන්දර වේවි. ඒ සුන්දර මං පියලි තනා ගන්නට ධර්මයේ ඔස්සේ ගමන් කරන්නේ කොහොමද කියන වගයි අද අපි මේ සාකච්ඡාවේදී මතු කරමින් සිටින්නේ. අත්නායක මහතාණනි, ඔබතුමා දෙසටයි යලිත් එන්නේ. හරේන්ද්‍ර, මම දැනට වසරකට විතර කලින් මේ අමාදහරේදී කිව්වා මාතලේ මහ දිසාපතිතුමා විශ්‍රාම ගියා. විශ්‍රාම ගිහිල්ලා ඔහුට රජයෙන් දුන්නු වාහනය දිසාපති කාර්යාලයේ තබලා මාතලේ බස් එකක නැගලා ගෙදර ගියා. ඒක මම බොහොම ගෞරවයෙන් අගය කළා. පහුගිය අමාදහරේදී මම කිව්වා ඇඹිලිපිටිය ජාතික පාසලේ දරුවෙක් පාසලෙන් අයින් වෙන්න කලින් දන ගහලා ඉස්කෝලේට වැඳලා ඔහු සමුගෙන ගියා. ඒක Facebook එකේ බොහොම පැතිරුණා ඒ දරුවගේ වැඩේ. අද වෙන විට කීර්ති බටංගල කියලා කෑගල්ල දිස්ත්‍රික්කේ දෙහියෝවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවුරුදු 35ක් සේවය කරපු රියදුරු මහත්තයා තමන් එච්චරකල් වැඩ කරපු වාහනේ ළඟ දන ගහලා වාහනේට වැඳලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් වැඳලා ගෙදර ගියා.
ඔය වගේම සිදුවීමකට බස් එකේ CTV බස් එකේ වැඩ කරපු රියදුරු මහත්තයත් වැඳලා පහුගිය දවස්වල විශ්‍රාම ගත්තේ. මේක අගය කරන එකේ තේරුම මොකක්ද දන්නවද හරේන්ද්‍ර? දැන් එක දිගට දැන් අපි අපේ හාමුදුරුවොත් එක 4 දිනක් ගැන අපි කිව්වා. ඒ කියන්නේ ඒක රැල්ලක් එනවා. සමහර විට මෙහෙම යනකොට ජයවර්ධනපුර පාර්ලිමේන්තුවටත් වැඳලා යන අය මතු අනාගතේ පහළ වෙන්න පුළුවන්. තාම නම් පහළ වෙලා නැහැ. මොකද තමන් කාපු බීපු තැනනේ. නේද? එහෙම තැනකට වැඳලා යනවා කියන එක මේ අහිංසක රියදුරෙක් කළේ. අර අහිංසක ශිෂ්‍යෙක්. අර දිසාපතිවරයෙක්. ඒ කියන්නේ අමුතු රැල්ලක් සමාජය තුල තියෙනවා. ජාතක පොතේ තියෙනවා හරේන්ද්‍ර 407 වෙනි ජාතකය. මතකද මං ගිය පොයට කණ්ඩසාල ජාතකය කියලා එකක් කළා. හරේන්ද්‍ර එහෙම අහලා මවිත උනේ. ගෙදර ගියා විතරයි මහ රෑ තිස්සේ මට දුරකථන ඇමතුම් එනවා. සර් Facebook එකෙන්වත් ওই කණ්ඩසාල ජාතකේ ටිකක් නිවැරදි කරලා කියන්න බැරිද කියලා. මං කල්පනා කළා කණ්ඩසාල ජාතකේ මන් නෙවෙයි ලිව්වේ. ඒක මේ চিරාත් කාලයක් තිස්සේ එන පොතක්. සිංහලට පෙරළුනේ කුරුණෑගල් පුරයේදී. මේ අහන් හිටපු මහත්තුරු හිතනවා මේ ජාතක කතා මන් ලියනවා කියලා රැට. මන් රැට ජාතක කතා කියවනවා. හැබැයි කතා මං හදපු ඇස්නේ. ඉතින් ඒක වෙනස් කරන්න මට බෑ. දැන් ඌරෙක් අධිකර නැමති උඩා. ඉතින් මං හදපු එකක්ද? 382 කියවලා බලන්න. ඒ ඌරා අපි දන්න ඌරන්ට වඩා ඉතා දක්ෂ ලෙස අධිකරණේ නඩුත් විසඳලා පොතකුත් ලිව්වා. ඌරෙක් අධිකරණය ගැන ලියපු එකම පොත. ලෝකෙටම එක නීතියක් කියලා. බොරු නම් ගිහිල්ලා බලන්න මේ ජාතක පොතේ තියෙනවා. 407 දූමකාරී ජාතකය. දැන් මේක කියලා වෙන අයගේ නම් පටලවා ගන්න එපා. මේක තියෙන්නේ ජාතක පොතේ. කොසල් රජුරෝ ඉන්න ඇමති මණ්ඩලය ඉඳිද්දි තව ඇමති මණ්ඩලයක් පත් කරගන්න. මොකද දන්නේ හේතුව සාම්ප්‍රදායික ඇමතිවරු මැද්දෙම අලුත් ඇමතියෝ ටිකක් පත් කරගන්න. පත් කරගෙන යුද්ධයකට යනවා. යුද්ධෙදී අලුත් ඇමතියෝ කෙරේ විශ්වාස තබන කොසල් රජුරෝ යුද්ධෙන් පරදිනවා. පරණ ඇමතියෝ උදව් කරන්නේ නැහැ. රජුරෝ බුදුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා බුදුහාමුදුරුවනේ මෙන්න මෙහෙම දෙයක් වුණා. මම අලුත් ඇමතියෝ ගැන විශ්වාසය තියලා පරණ ඇමතියෝ නොසලකා හැරියා. මට එකෙක්වත් උදව් කළේ නැහැ. මම පරාදයි. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඕකට කතන්දරයක් තියෙනවා. මෙන්න මේක අහගන්න කියලා වරක් එක කැලේක ඉඳලා තියෙනවා එළුව ගොඩාක් අයිති මිනිහෙක්. මේ මිනිස්සයා එළුවන්ගෙන් කිරිත් ගත්තා. එළු බෙටිත් අරගෙන කෘෂිකාර්මික වැඩත් කළා. විවිධ ප්‍රයෝජන එළු රැලෙන් ගත්තා. වෙහි කාලේ එනකොට කැලෙන් මෝ රැලක් එනවා. උන් ඉතින් හරිම ලස්සනයි. හිතෙනවා අපේ හාමුදුරුවනේ එළු පට්ටි අයිතිකරුට ඊට වඩා මේ මෝ හරි ලස්සනයි. වහාම මුවන්ට සලකන්න ගන්නවා එළුවෝ නන්නත්තර වෙන. ඒක එළුවෙක්වත් හොයාගන්න බෑ. වැහි කාලේ ඉවර වෙනවා මෝ ආපහු යනවා. එතකොට තමයි එළුපට්ටි අයිතිකරුට මතක් වෙන්නේ මට තිබුණේ එළු රැළ රැකගනිමින් මුවනුත් තියාගෙන වැඩියෙන් එළුවන්ට සලකන්න. මොකද හිටපු ඇමතිවරු ජේෂ්ඨයෝ. ඔවුන්ගේ පළපුරුද්ද කොසල් රජුරෝ ගත්තේ නැහැ. එතකොට දෙවනුව ගත්ත මුව රැළ ඒගොල්ලෝ අලංකාරයි ලස්සනයි අත්දැකීම් නැහැ. කොසල් රජුරෝ එදා ඉඳලා දැනගත්තා ඇමතිවරු පත් කරනකොට පරණ ඇමතිවරු මැද්දේ අලුත් ඇමතිවරු ගත්තම මේ දෙක පටලවා නොගන්න ඕන. මොකද මෙහෙම පටලවාගත්තු රටවල් තියෙනවා අපේ රට හැර. හොඳේ? මොකද ඔයගොල්ලෝ හිනාවෙත්? මං කිව්වේ අපේ රට හැර. මේ විදියට ඇමතිවරු අලුත් අය පරණ අය දාලා
මේ hina උනේ හරේන්ද්‍ර නෙවෙයි මේ පාර මගේ මේ ආදරණීය සහෘද ජනතාව. මොකද ඒගොල්ලෝ හයියෙන් hina වෙන්න බෑ කටවල් වහගෙන හින්දා. මෑණිවරුනි ඔය කටේ රෙද්ද තියෙනව නේද? ඕකට අතීත කියපු නමත් මං කියලාම නවත්තන්නම්. ඕක සිංහල රජ කාලේ රජෙකුට හිටියා හොඳ ඇමතියෙක්. මූ කේලම් පප්පෙක්. චීත්තයක්. මූ රජාට කේලම්මයි කියන්නේ ළඟට ඇවිල්ලා. රජුරුත් මුගේ කේලම් වලට හරි ආසයි. හැබැයි මුගේ කට ගඳයි. එඳ රජුරුව කිව්වා ඔබේ කේලම් නම් හොඳයි. හැබැයි මෙන්න මේ රෙදි කෑල්ල එල්ලගෙන වරෙන් කටේ මොකද කට ගඳ හින්දා. දැන් ඇමතිට හරි සතුටුයි මොකද උට පට්ටමක් ලැබුණානේ. එදා ඉඳලා දැන් ඔය ඔබ ඊළඟ ඉන්න රෙදි කෑල්ල කේලම් කියන ඇමතිතුමා එල්ල ගත්තා. එදා ඉඳලා යාට නම පට බැඳුනා මුඛ වෙට්ටි රාල. මුඛ කියන්නේ කට, වෙට්ටිය කියන්නේ රෙද්ද. සිංහලෙන් කිව්වොත් අලගිය වන්න කටේ රෙද්දා. මේ પરම්පරාවේ අය දැනුත් ලංකාවේ ඉන්නවා. දුක හිතන්න එපා ඇත්ත කිව්වට. මොකද මම දුක හිතන්න නැතුව කිව්වේ දැන් අපිත් තව ටිකකින් මාත් මේ කටේ රෙද්ද එල්ල ගන්නවා. එතකොට අත්තනායකෙන් මෙහෙරත් කටේ රෙද්දා. හරේන්ද්‍ර ජයලාල් කටේ රෙද්දා විදියට අපේ හාමුදුරුවෝ කිව්වා වගේ අපි කට වහගෙන ඉදීමෙන් රෝග බෝ වෙන්නේ නැතුව විතරක් නෙවෙයි කේලම් කියන්නෙත් නැහැ. කේලමක් කියනවත් එකෙක් ළඟට එන්නේ නැත්නම් ඉස්සර මං ලං වුණාම හරේන්ද්‍ර එනවා මගේ ළඟට දුවගෙන. ඔව් ඒක නම් ඇත්ත. සමහරවිට මං කෝල් එකක් ගත්තම ගන්නෙ නැහැ. දෙවනුව ගත්තම මං කියන හරේන්ද්‍ර කේලමක් තියෙනවා. අනේ එහෙනම් අහමුකෝ. මොකද කේලම් නැතුව ජීවත් වෙන්න බෑ හරේන්ද්‍ර. කේලම් නැතුව විනාඩි 5කට වඩා මිනිහෙකුට පැවතිය නොහැකි. නැද්ද? පත්තරවල තියෙන කේලම්. Facebook එකේ තියෙන කේලම්. එන කේලම් නරක දෙයක් නෙවෙයි. නරක කේලම් වැරදියට කීමෙන් මිනිසුන් ඝාතනය කිරීම. පෙම්වතුන් විනාශ කිරීම. ඒක නරකයි. නැත්නම් ආරංචි දැනගැනීමේ කේලම් කලාව හොඳයි. මොකද හරේන්ද්‍ර ජයලාල් කියන්නේ අති විශිෂ්ට කේලම් කියපු ප්‍රවෘත්ති නිවේදකයෙක්. අද ඔබ වාඩි වෙලා අමාදාරේ හිටියට නැද්ද? ඔව්. වෙන නැද්ද ආමුදුර මේ මුඛ වාඩමක් බඳින්න මෙතුමාට? නැත්නම් අපි වැඩේ කරා යන්න අසෝයි මුඛ වෙට්ටිය දාගෙන ඉන්න. මේ අර අලගිය වන්න මුඛ වෙට්ටිතුමාත් මම හිතන්නේ එතුමාගේ මේ මුඛ වෙට්ටිය නිසා වෙන්නේ නැති කියන එක අතහැරලා ලියන්න පටන් ගන්න ඇත්තේ. අවසානයේදී සුභාෂිතේනේ ලියුනේ. ඒ නිසා ඔබතුමාටත් අපි එහෙම වැඩක් බාර දෙන්න. එතකොට මේ තවත් හොඳ පොත් කීපයකුත් ලියවෙයි. අපි සූදානම් වන්නේ ඊටමත් වටිනා ජනවහරෙන් එන සහ සාහිත්‍යයෙන් මේ සියලු දේවල් අපේ ජීවිතයට පෝෂණයක් වන කාරණා ඒ සියල්ලත් දැන කියා ගනිමින් දැන් අපි සූදානම් යලිත් විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ මේ පූජා භූමියට නැවතත් අපි පැමිණෙමු. කොළඹ පුර සිට අනුරපුර වෙත
අනුරපුර පූජානගරයේ වෙත පූජානගරයේ මහමෙවුනාව වෙත මහමෙවුනාවේ රුවන්මැලි සෑරදුන් පරිශ්‍රයේ වෙත පැමිණෙන්නට බැතිසිට පෙරදරුව යලිත් ඔබට ඇරයුම් කර සිටිනවා. අමාධාර දහම් සභාවේ අප රැඳී සිටින්නේ පූජ්‍යපාද පදලංගල ධම්මදේව ස්වාමීන් වහන්සේ අද වැඩම කොට සිටිනවා. අත්තනායක මෙහෙරත් මහත්මයා පැමිණ සිටිනවා. හුඳුවප් පුර පසළොස්වක පොහොය දවස වෙනදාට අප පොහොය දවසක වැදගත්කම ගැන සඳහන් කරද්දී ඒ සඳහන් කරන වැදගත්කමට අදාළ සිදුවීම් සිද්ධ වී තියෙන්නේ බොහෝ විට අපට බොහෝ දුරස්තව. නමුත් අද මේ හුඳුවප් පොහොය දවසේ තිබෙන සුවිශේෂ බවට පත්වන්නේ සංගමිත් මහා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කළ පොහොය දිනය. එකී දක්ෂිණ ශාඛාව මුළු රටටම මුළු ලොවටම ආනුභාවයක් බවට පත්වෙමින් වැඩ සිටින්නේ අපට මේ පෙනෙන නොපෙනෙන මානෙහි උඩමළුවේ. මේ හමන සුලන් රැලි පිසහමා එන්නේ ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ. ඒ නිසා මේ හමන සුළඟත් සැපක්, මේ හමන සුළඟත් ආශිර්වාදයක් එක් පසෙක. අනෙක් පසෙක විශ්වයේම විශ්මයක් බවට පත් වුණු ඒ විශ්මයේ ධර්ම ශක්තිය බවට එක් වෙලා මුළු විශ්වයටම මහා ආශිර්වාදයක් බවට පත් වුණු රුවන්මැලි සෑරදුන් වහන්සේ දෙස බලමින් අපේ සිතේ සුපහන් බව වැඩි කරගනිමින් අපට අද මේ පින්කම් සියල්ල සිද්ධ කරන්නට ඉඩ ලැබී තිබෙනවා. ඒ නිසා උඳුවප්පුර පොහොය දවසේදී අමාධාර වැඩසටහන අප සිදු කරන්නේ බෞද්ධයෙකුට පැමිණිය හැකි උත්තරීතරම ශුද්ධ භූමි කිහිපය අතරින් එකක්. දළදා හාමුදුරන් වහන්සේ වැඩවසන සෙන්කඩගල පුරවර හැරෙන්නට අපට සිහිපත් වන්නේ මේ අනුරපුර පූජා නගරයේම නොවේද? අද අපි මෙහි සිට මේ සිදු කරන දහම් සභාවේ මාතෘකා බවට පත් කරගෙන තිබෙන්නේ බලාපොරොත්තු බිඳ වැටෙන බව දැනදැනම බලාපොරොත්තු සමගම ජීවිතයේ ගොඩනංවා ගනිමු කියන කාරණාව. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වෙතයි අපි යලිත් පිවිසෙන්නේ. ලැබුණු දුරකථන මතම් කිහිපයක් මත දැන් ඔබ වහන්සේට එරෙහිව මට අපහාස නඩු පවරන්නට සිද්ධ වුණා මේ වැඩසටහන අවසන් වුණාට පසුව. මොකද ඔබ වහන්සේ මේ හිතන වයස කියලා මේ ඇතමුන් මගේ වයස වැඩියෙන් දාලා දැන් මට මේ උපන්දින සුබ පැතුම් වෙනවා ඒ වයසට. ඒ වයසට සුබ පැතුම් බාර ගන්න මම සූදානම් නැහැ. අපේ හන්තර තමයි වැඩසටහන ආරම්භ කරද්දී මේ අර්ධ ශතක සම්පූර්ණ කරපු කාරණා කියලා මේ අපහාස කළේ. නඩුවකින් විසඳනවාද අපේ හන්තර කොහොමද ඒක වෙන්නේ එතකොට? මම කියන්නේ ඔබතුමාගේ මාධ්‍ය වේදික කාලයයි ඒ ඔක්කොම දැන් කරන් හදලා බලලා තමයි මම මේ 50 කියලා කිව්වේ. දැන් කොහොමද කිට්ටුනේ ඉතින් 50ට ආපහු ඉතින් අපහසුනට දෙකක් දාන්නේ නෝ. හරි අපි කවන්න අපි මාතෘකාවට යමු. අපි දෙන්නම එකම බෝට්ටුවේ. ඉතින් දැන් අපේ මාතෘකාව බලාපොරොත්තු. දැන් අපි හැමෝගෙම මේ දවස්වල තියෙන ලොකුම බලාපොරොත්තු තමයි හරිදර මහත්තයෝ මේ වසංගතය සදහටම නිම කරගෙන අපි රට නැත්තම් අපේ මිනිස්සුන්ගේ ජීවිත ජන ජීවිත යථා තත්වයට පත් කර ගන්න. යථා තත්වෙට කියන්නේ පාසල් යන දරුවෝ පාසල් යන්න. පොත කොච්චර ඔන්ලයින් උගන්වනවා කියලා කිව්වත් ළමයින්ට ඒක හිතට ඇඟට දැනෙන්නේ නැහැ. ඉස්කෝලේට යන්න ඕන. ළමයි අතරට යන්න ඕන. ඒ හැඟීම එන්න ඕනනේ. හැම ගෙදරම ඉස්කෝලේ දාගෙන බැරිය. කියන්නේ ඉස්කෝල පන්සලට යන්න ඕනේ දහම් පාසලක් තියෙන්න ඕන ඒ පරිසරයත් එක්කනේ දරුවගේ ආකල්ප වෙනස් වෙන්නේ. එතකොට රස්සාවට යන අය ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරන්න ඒ වගේම පන්සල් යන අය මේ හැමෝටම බලාපොරොත්තුවක් තියෙනවා මේ සදහටම මේ කොරෝනා වසංගතේ නිමා කරගෙන ජන ජීවිතේ යථා තත්වයට පත් කරගන්න. ඒ සඳහා අපි ඔක්කොගෙම එකම බලාපොරොත්තුවක් විය යුතුයි. ඒ කියන්නේ හැමෝගෙම හිතේ තියෙන්න ඕන එකම බලාපොරොත්තුව. මේක මේ සිංහල බෞද්ධ අයට එක බලාපොරොත්තුකුයි. එහෙමත් නැත්නම් මුස්ලිම් අයට තව බලාපොරොත්තුකුයි. දෙමළ අයට වෙන බලාපොරොත්තුකුයි. එහෙම නැහැ සමහර තැන්වල තියෙන සිදුවීම් එක්කලා බැලුවාමස නිකන් මේ කොරෝනා මේක ව්‍යාප්ත කරන්න නිකන් මේක මේ තිබුණා නම් හොඳයි මේකෙම විනාශ වෙලා ගියා නම් හොඳයි වගේ එහෙම අදහසකුත් නිකන් පේන්න තියෙනවා සමහර තැන්වල. එහෙම නෙමෙයි ඇත්තටම. අපි ඔක්කොගෙම එකම බලාපොරොත්තුව ඉලක්කය බවට පත් කරගන්න ඕන මේ වසංගත තත්වයේ සදහටම ඉක්මනටම. ඒ කියන්නේ ඉක්මනට මේක නැති කරගෙන දුරු කරගෙන අපේ රටට වහා නිරෝගී සම්පත්තිය ජන ජීවිතයට ඇති කරගන්න මේ ලංකාවට විතරක් නෙමෙයි මුළු රටටම ලෝකෙටම
සමහර රටවල් පහුගිය කාලේ ඔය හාව මැරුවා. හාව වැඩි කියලා. ඒ හාව වැඩි කියලා රටවල් හාව මරලා දැම්මා අමු. ඒ වගේම ඔටු වැඩි කියලා මැරුවා. අලි මරපු රටවලුත් තියෙනවා අලි වැඩි කියලා. ඒ සමහරව අපේ රටෙත් ඔය සමහරට අලි මරන්න කතා කළා, අලි පටවන්න කතා කළා. එහෙමත් තිබුණා පහුගිය කාලවල. අය වැඩි කියලා. හැබැයි දැන් අලි විතරක් නෙමේ ඔටුව විතර ඔටුවත් අපිට කියනවා දැන් ඔටුව විතර නෙමෙයි බං උඹලත් වැඩි කියලා දුන්න කොරෝනා කියලා වසංගතයක් උඹලත් මැරියල් උඹලත් වැඩි දැන් සමහර රටවල ලක්ෂ ගණන් නේ ඇමරිකාවේ මැරිලා තියෙනවා මේ වසංගත තත්ත්වය නිසා ඒ නිසා අපි හැමෝගෙම එකම බලාපොරොත්තුවක් විදියට මේ ඓතිහාසික මහමෙවුනා උයනේ රුවන්වැලි මහසෑය රදුන් අභියස අපි අදිෂ්ඨානයක් කරමු මේක පුළුවන් තරම් ඉක්මනට මේ තත්වයෙන් නිදහස් වෙලා අපේ ජීවිත යථා තත්වයට පත් කරගන්න අපේ අරමුණ සඵල වේවා අපේ බලාපොරොත්තුව ඒ පරිද්දෙන්ම සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඒ සඳහා සක්‍රීය දායකත්වයක් හැමෝම ලබා දිය යුතුයි. අනික කාරණාව තමයි මිනිස්සුන්ගේ කියන්නේ අර යන්නම් වාලේ ගියපු ජීවිත දැන් වෙනස් කරගන්න කාලේ උදා වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් වෙනදට වඩා මිනිස්සු ජීවිත ගැන හිතන්න උත්සාහ කළා. අපිට මේ පහුගිය කාලේ ඇති වෙච්ච විවිධ මේ වගේ විපත්තිත් එක්කලා ගත්තාම මිනිස්සු ටිකක් වෙනස් වුණා. සුනාමියෙන් මිනිස්සු වෙනස් වුණා. සෝමහාඳුරන්ගේ අපවත් වීම ඊට පෙර අවුරුදු 17ක් නේ. සෝමහාඳුරෝ මේ ඇතිකල බෞද්ධ ප්‍රබෝධයේදී උන්වහන්සේට වෙච්ච දේ මිනිස්සු බලලා අනේ අපොයි කියලා මෙහෙම ගියොත් ඉවරයි අපි කියලා මිනිස්සුන්ගේ කිසියම් මේ අවදිවීමක් ගතේ හිතේ හැමෝගෙම ඇති වුණා. ඊට පස්සේ සුනාමි විපත ආවා. දහස් ගාණක් සැරගෙන නැති වුණා. කොරෝනා වසංගතයෙන් ওই විදියට අපිට බලපෑම් එදා වෙලා තියෙනවා. ඒ නිසා පෙර සඳහන් කළා වගේ මේ සියලු කාරණාවලදී ඒ අභිභවා ඒ සියලු අභියෝග ජයග්‍රහණය කරා යන්න අපේ ඉලක්කයක් තබාගමු, අරමුණක් තබාගමු. ඒ අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන තැන්වලදී ඔබට වෙනස් වෙන්න වෙනවා. අපි හිතාගෙන ඉන්න දේ සමහර වෙලාවට ඒ විදිහටම උනේ නැත්තම් එතනදී ඔබ වෙනස් වෙන්න ඕන වෙනවා ධර්මානුකූලව. මම මෙතනදී මේ කාරණාවේදී හැසිරිය යුතු පිළිවෙල. මම දවසක් රීවිල් එක දැක්ක පිටිපස්සේ ලියලා තියෙනවා ආරේන්ද්‍ර මහත්තයෝ මොකද්ද මේ ටික තිබුණේ පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත සිනාසේ. පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත සිනාසේ. හරි වටින කියමනක් නේ. බලනකො මේකේ තියෙන නිර්මාණශීලීකම. ඒක පැත්තකින් බැලුවා පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත සිනාසේ. මේක හොඳ මේ පණිවිඩයකුත් දෙනවා. ජීවිතේට ධර්මානුකූල පණිවිඩයකුත් දෙනවනේ. ඒ තමයි ගොක්කත් මේ පොල්ලත්ත වැටෙනකොට. ඒ කියන්නේ ගහක අත්ත බිමට වැටෙන්නේ ඒගේ අත්ත නාකි වුණාට පස්සේ නෙමෙයි. කාලේ ඉවර වුණාට පස්සේ වේලිලා ගියාට පස්සේ ගහෙන් ඒ අත්ත වැටෙනවා බිමට. පොල් අත්ත වැටෙනවා. හැබැයි පොල් අත්ත බිමට වැටෙනකොට ගහ මුදුන දිහා බැලුවාම ගොක්කත්තක් පීදිලා. මෙහෙන් අත්තක් වැටෙනකොට අරෙන් අත්තක් පීදිලා. මේක හරියට කියනවා නම් බොරැල්ලේ තියෙන කාසල් එකයි කනත්තයි වගේ. දෙකම එක තැනනේ තියෙන්නේ. කාසල් එක මේ පැත්තේ මෙන්න මේ ඒ තමයි ගොක්කත්ත. මෙහෙන් උපදිනකොට අරෙන් පොල්ලත්ත වැටුණා දැම්ම කනත්තට. දෙකම ළඟ තියෙන්නේ. ඔගේ හාස්‍ය උපාදක කාරණාවකුත් පේන්න තියෙනවනේ. ඒ කියන්නේ නිකන් පොඩි සවුත්තුකුත් දාලා තියෙන වගේක් තියෙනවා. මොකද්ද? අපේ සිරිතක් තියෙනවා සමහර මිනිස්සු ගාව පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත සිනාසේ මිනිස්සු වැටෙන වෙලාවට ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත යම් තැනකදී කඩාගෙන වැටෙනකොට උඩ පැන hina වෙන්න මිනිස්සු බලාගෙන ඉන්නවා. ඕකට ඔහොම වෙලා මදි කියලා තමයි උඩ පැන hina වෙන්නේ. එහෙම කතාවකුත් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඒ තමයි හැමදාම හැමෝටම එකම විදියට ජීවත් වෙන්න බෑ. අපේ හරේන්ද්‍ර මහත්මයා මුලින් මතක් කළ අපේ නායක හඳුරරගේ පදේ කොටසක් අර අෂ්ටලෝක ධර්මයේ අටලෝ දහමත් එක්කලා අපිට මේ ජීවිතේ සකස් කරගන්න වෙනවා. තියෙන වෙලාවට හොඳට අතපය දිගෑරලා කමු. නැති වෙලාවට තියෙන දෙයක් කාලා සද්දබද්ද නැතුව කටවල් වහගෙන පාඩුවේ ජීවිතේ සකස් කරගමු. ඒ නිසා පෙර සඳහන් කළා වගේම අපි වෙනස් වෙමු. හැම අතින් මේ අලුත් පරණ අවුරුද්ද කියන්නේ දැන් මේ අවුරුද්ද ගෙවිලා අවසාන වීගෙන යනකොට
අලුත් අවුරුද්දක් ලබන වෙලාවේ අපි අලුත් සිතුවිලි වලින් අලුත් මිනිස්සෙක් හැටියට අලුත් වෙන්න උත්සාහ කරමු. මෙච්චර කාලයක් ගොඩාක් මිනිස්සු අලුත් උනේ හරියට මහත්තයා ඇඳුම් වලින් විතරයි. කැම්බින් වලින් විතරයි. අපි ගෙදර කැම්බින් හදනවා, තින්ත ගන්නවා, මකුණුදල් කඩනවා. ඇඳුම් මේ පෞගි දවස්වල මම දැක්ක මොන කොරෝනාද අර පපමුණු ගම. පුදුම සෙනගක් නේ මහරගම. මිනිස්සු නිකන් ඇඳුම් නැතුව හිටියා වගේ. ඔය කිසිම පිළිවෙලක් නැහැ. ඒ තැන්වලට ගියාට පස්සේ කිසිම මං එහනේ අන්තිම ඇඳුම් අඳින්න වෙයිද නැහැ. හැබැයි පාට ඇඳුම් තෝරනවා නෙවෙයි. ඒ නිසා මොන දේ කරන්න ගියත් ඔයත් කල් මේ තම ඉන්න තැන කල්පනාවෙන් හැමෝමත් එක්කලා අනික සහයෝගයෙන් වැඩ කරන්න. මොකද මම මේ කියන්නේ මං හිතාගෙන ඉන්න කාරණාව තමයි මේ අර තමන්ගේ මේ බලාපොරොත්තු සඵල කරගන්න යන ගමනේ හරිද මහත්තයෝ කැපකිරීම කරන්න ඕන. පරිත්‍යාග. ඒ කියන්නේ දැන් ගෙදරක නම් බිරිඳ ස්වාමියා වෙනුවෙන්, ස්වාමියා බිරිඳ වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තලා ওই විදිහට හැම කෙනෙක්ම තමන්ගේ අරමුණ නැත්තම් ඉලක්කය නැත්තම් බලාපොරොත්තුව සඵල වෙනතුරු තනියෙන් යන්න බෑ. දැන් හරින්ද්‍ර මහත්මයාගේ ජීවිතේ සාර්ථක වෙලා තියෙන්නේ ඔබතුමා තනියෙන් ආපු නිසා නෙමෙයි. ඔබතුමාගේ හොඳ සාර්ථක අම්මා තාත්තා කෙනෙක් දුක් විඳලා මහන්සියලා මේ අලියෙක් වගේ පුතෙක් හදලා දුන්නට. ඊළඟට හොඳ බිරිඳක් අපි දන්නෝනේ හරින්ද්‍රගේ නෝන ගැන හොඳ භාර්යා බිරිඳක් මෙතුමාට ලැබුණා සෙවණැල්ල වගේ. මේ ජීවිතය මේ දක්වාම මට අපිටත් වඩා හරියට මොකක්ද සෞතුරෝ ගිනා වෙන්නේ. අනේ හරියට දිහා බල සර් තමයි මම මේ අතරමැදියා. මැද ඉන්නේ ඒකනේ. මේ දෙන්න තමයි ඔය කිව්වනේ දැක්කනේ දෙන්නගේ කේලම් ගැන හරෝමේ කියාගත්තේ. ඉතින් මම ඒකයි හැමද මම ගොඩාක් වෙලාවට වාඩි වෙන්න බලන්නේ මැදින් මොකද මරාගත්තත් බේර ගන්න ඕන. එහෙම දෙන්න. ඉතින් ඒ නිසා හොඳ බිරිඳක් ලැබුණා. එතකොට මේ බිරිඳකින් ඔබතුමාට ලැබෙන සහයෝගී සහ හරින්ද්‍ර මහත්මයාගෙන් බිරිඳට ලැබෙන සහයෝගය ඒ සියලු දේවල් අද මෙතන හොඳ වටින කාර් එකක් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, ලස්සන පුතෙක් ඉන්නවා. දරුවෝ ඉතින් මේ ඔය ඔක්කොමටම අර ඒ තමන්ගේ බලාපොරොත්තු ටික සඵල කරගන්න ඔය අතරේ බිඳ වැටිච්ච බලාපොරොත්තු තියෙනවා. හැබැයි ගොඩක් බලාපොරොත්තු ඉටු කරගන්න හැකියාව අවකාශය ලැබුණේ තනියෙන් ආපු නිසා නෙමේ සාමූහිකව හැමෝම එක්කලා එකට ආපු නිසා. මම ඔබට ආරාධනා කරනවා සාමූහික වෙන්න. ඔක්කොම එකට අත්වැල් බැඳගෙන බලය තහවුරු කරගන්න ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන්. ඒවා ඉටු නොවුනොත් ආයි මට පුළුවන්. ආයි මට පුළුවන් කියන තැන ඉඳගෙන yes I can මට පුළුවන් කියන තැනින් ආයි පටන් ගන්න. බලාපොරොත්තු ඉටු වන තුරුම ඒ පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින්න. හැබැයි අපේ හාමුදුරුවෝ සඳහන් කළා වගේ ඒ යන මගෙදී බලාපොරොත්තු මිද වැටෙන්න පුළුවන්, කඩ වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න පුළුවන් කියන කාරණාවත් බලාපොරොත්තු වන්න. එතකොට ඔබ යම් දවසකදී ඒ බලාපොරොත්තු ඉටු වුණු කණ්ඩායමට අනිවාර්යයෙන්ම අයත් වුණු කෙනෙක් බවට පත් වෙයි. මේ සියල්ල අපි කතා කරමින් සිටින්නේ රුවන්මැලි සෑරදුන් වහන්සේ අභියස හිඳ බලාපොරොත්තුවේ මහා සංකේතයක් සඳහන් කරන්න කියලා කිව්වොත් ලෝකයට අපට උදාහරණ දක්වන්න පුළුවන් මේ මහා විශ්ව සංකේතය. ඊට හේතුව අප කලින් එක් කාරණාවක් සඳහන් කළා. මේ තවත් කාරණාවක් සඳහන් කරන්නේ දුටුගැමුණු රජතුමාට මේ රුවන්මැලි මහා සෑය නිර්මාණය කරන්නට මේ ස්ථානයම ගෝචර වන බව දැනගත්තාට පසුවත් එය හදන්නට අවශ්‍ය කරන නිදහස් පරිසරය තිබුණේ නැහැ. ඒ තමයි හරියටම මේ රුවන්මැලි සෑරදුන් වහන්සේ අද නිර්මාණය කර තිබෙන තැනට මැදි වී තිබුණේ රන් තෙලඹු ගසක්. ඒ රන් තෙලඹු ගස මොන වගේද කියලා දැනගන්නට ඕන මේ පිටිපස්සෙත් තියෙනවා තෙලඹු ගහක් සුරක්ෂණය කොට හැදී වැඩෙන්නට ඉඩ දීලා මේ තෙලඹු ගස රන් තෙලඹු ගස මීට වඩා යම් පමණකින් හෝ වෙනස් ඇති. නමුත් අප විශ්වාස කරනවා අර රන් තැඹිලි වගේ මේ රන් තෙලඹු කියන්නේ නැත්නම් මේ රත්තරන් කොළ වලින්ම නිර්මාණය වූවක් නොවේ වන්නට ඇති. නමුත් මෙවැනි තෙලඹු ගසක් මේ ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ අද වැඩ සිටින පරිශ්‍රය මැද තිබුණේ. ස්වර්ණමාලී නම් දේවතාවක්, රුක් දේවතාවක් ඒ ගසට අරක්ගෙන සිටියේ. එතකොට බලාපොරොත්තු තබා ගන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. අවසානයේදී මෙතන සෑය නිර්මාණය කරන්නට හේතුව රුක්ෂ දේවතාවියක් ඉන් ඉවත් කරනවා කියන එක බලාපොරොත්තු තබා ගන්නට පුළුවන් කාරණාවක් නොවන නිසා. නමුත් අවසානයේදී ඇගේ නමින් සෑය බඳින්නට මේ
සෑය කර වූ දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ පිරිවර අය වෙනුවෙන්ම සඳහන් කළ නිසා ප්‍රතිඥා දුන් නිසා අවසානයේදී සෑයක් නිර්මාණය වූවා. ඉතින් ඒ සෑය බැඳින්නට ඇයට කළ ඉල්ලීම මොනතරම් අපූර්වද කියන වගේ අපට සාහිත්‍ය දක්වන බොහොම සොඳුරුතම ස්ථානයක් තමයි අර ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසින මැනවි යනුවෙන් අමරදේව මහත්මයා ගායනා කරන මහගමසේකර ශූරීන් විසින් ලියා තැබූ ඒ ගීය. ඒ ගීයේ ස්වර්ණමාලී දේවතාවිය අපට මනසින් චිත්‍රණය වන විදිහට මහගමසේකර ශූරීන් එය මෙන්න මෙහෙම කියනවා. උනා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසිලියේ නගා ඉන්ද්‍ර චාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ වනා ළමැද කිනිහිරි පෙති රත්න තිලක පැලඳිලියේ සිනාසිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ කරන ඉල්ලීම බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ ආල වඩන දන්ත කැකුළු කුණ්ඩ සමන් පිපෙන ලියේ දෑල දෑත ස්වර්ණ දාම තාල හඬට හඬන ලියේ කෝල නොවි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ. එහෙම බැස්සොත් මොකද කරන්නේ? එහෙම වුණොත් ඔබේ නමින් සෑය බඳිමි. ඇගේ නමින් බැඳි සෑයයි මේ ස්වර්ණමාලී මහා සෑය වශයෙන් අප දකින්නේ සහ අප වඳින්නේ. ඉතින් අපි ඒකයි සඳහන් කළේ අපේ මාතෘකාවට අපට යොදාගත හැකි සහ යොදාගත යුතු යෝග්‍යම තැනක සිට තමයි මේ කතා බහ සිද්ධ කරන්නේ. දැන් අප සූදානම් වන්නේ අත්තනායක මහත්මයා වෙත යමු වන්නට පෙර ප්‍රධාන පාලක මැදිරිය වෙත ප්‍රවේශ වන්නට ඊට පෙර ඔබතුමා වෙත එන්නට අපිට අවකාශය තිබෙනවා. හරේන්ද්‍ර මේ විශ්වයේ තියෙන විශිෂ්ටතම ස්ථානයේ මොකක්ද කියලා ඇහුවොත් ඒ තමයි රුවන්වැලි සෑය පිහිටා තියෙන මේ පිම්බිම. මේ පුණ්‍ය භූමිය දුටුගැමුණු රජුරෝ නිර්මාණය කරපු හින්දා ලංකාවේ මහා වංශය කියන මුළු පොතම ලියන්නේ දුටුගැමුණු රජුරෝ ගැන. වෙන කිසිම කෙනෙක් නෙවෙයි මහා වංශේ වීරයා දුටුගැමුණු රජුරෝ. ඊළඟට තූප වංශය කියලා පොතක් ලියනවා පරාක්‍රම පණ්ඩිත කියන ගිහි ලේඛකයා. ඒකේ වීරයා මුළු තූප වංශෙම වීරයා දුටුගැමුණු. පොත් දෙකයි. ඊට පස්සේ නුවර යුගයේ පොතක් ලියවෙනවා සද්ධර්මා අලංකාරය. ඒකෙත් භාගයක වීරයා දුටුගැමුණු. ඉස්සර මිනිස්සුන්ට ඉන්දියානු ටෙලිනාට්‍ය තිබුණේ නෑ බලන්න අහන්න. ඒ මිනිස්සුන්ගේ එකම වීරයා වුණේ ගැමුණු රජුරෝ. බලාපොරොත්තු තබපු සිංහලයෝ මුලින්ම දේවානම්පියතිස්ස රජුරෝ එයාගේ බිරිඳ එයාට ඕන වුණා පුතාට රජකම දෙන්න. ඒත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව රජකම දෙන්නේ සහෝදරයාගෙන් සහෝදරයාට. පුතාට දෙන්න බෑ. දේවිට ඕන වුණා කොහොම හරි පුතාට දෙන්න. එයා කලේ මහා නාග කියන යුව රජු වලස් වැව හදන තැනට විස අඹ පාර්සලයක් ඇව්වා අගබිසප. දේවිය දැනගෙන හිටියේ නෑ දේවියගේ පුතා එතන සෙල්ලම් කර කර හිටියා. මහා නාග යුව රජට කලින් අඹ ගෙඩියක් අරන් කෑවේ එය යව් දේවියගේම පුතා. පුතා එතන මිය ගියා. මියගිය ගමන් කොච්චර බය හිතුණද කිව්වොත් මහා නාග කවුද මේ අඹ පාර්සලේ එව්වේ? මේක එව්වේ දේවානම්පියතිස්ස රජතුමාගේ විසව. බිය වෙච්ච මහා නාග බබෙක් හම්බ වෙන්න හිටපු බිරිඳත් අරගෙන රෝහණපුරයට පලා ගියා. ගිහිල්ලා කිසි දවසක හරේන්ද්‍ර මේ මහා නාග යුව රජු අනුරාධපුරයට ආවේ නැහැ. දිගටම එහෙම හිටියා. දිගටම එහෙ ඉඳලා මහා නාග මැරුණා. ඊට පස්සේ රජකම දුන්නා යටාලතිස්සට. යටාලතිස්ස රජකම දුන්නා ගෝඨාභයට. ගෝඨාභය දුන්නා කාවන්තිස්සට. පස්වෙනියා දුටුගැමුණු. එක්කෙනාට අවුරුදු 50 ගානේ දාන්න. මහා නාග
යටාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස, දුටුගැමුණු. දුටුගැමුණු රජුරුව අනුරාධපුරයට එන්නේ මහානාග කියන තමන්ගේ මීමුත්ත අතෑරිය අනුරාධපුරේ අල්ලගන්න. එතකොට මෙහි හිටියේ එලාර. දුටුගැමුණු දැනගෙන හිටියා මේ අනුරාධපුරේ අපේ. දුර්වල රජවරු පහළ වෙලා එලාරට ආණ්ඩුව ගියා. ඒ වන විට රෝහණපුරේ හිටපු පස්වෙනියා හිතුවා මහානාග සීයට බැරි වෙච්ච වැඩේ, යටාලතිස්ස සීයට බැරි වෙච්ච වැඩේ, ගෝඨාභය සීයට බැරි වෙච්ච වැඩේ, කාවන්තිස්ස සීයට බැරි වෙච්ච වැඩේ මංවත් කරන්න ඕන. එහෙම හිතලා මෙහෙ ඇවිල්ලා රාජ්‍ය බලය නැවත අල්ලගත්තා. ඇත්තටම දුටුගැමුණු අල්ලගත්තේ ඒගොල්ලන්ගේ පිය උරුමය. ඊට පස්සේ මෙහෙට ආවම එලාරට මිනිස්සු ආදරය කළා. මිනිස්සු කොඩි දදා නැටුවේ නෑ. ගැමුණු අපිට අපි ගැමුණුට කිව්වේ නෑ. මිනිස්සු එලාරට ආදරය කළා. ගැමුණු තීරණය කළා එලාර මැරුවට මිනිස්සුන්ගේ ඔළුවේ එලාර ඉන්නවා. එහෙනම් ගැමුණු අති දක්ෂ විදියට එලාරගේ මලසිරුර චෛත්‍යක තියලා නිදන් කරලා අනුරාධපුරේ වැළපෙන සිංහලයට කිව්වා මම එලාරට වඩා ශ්‍රේෂ්ඨයි. මෙන්න දෙවෙනි සාක්ෂිය. මේ මහා සෑය හදලා නැත්තම් දුටුගැමුණුට තිබ්බනේ වැවක් හදන්න. වැවක් හැදුවේ නැහැ. දුටුගැමුණු දැනගෙන හිටියා වැව නෙවෙයි ඕන, මම මිනී මැරුවා. මේ එලාර මැරුවා මං. මේ රුවන්වැලි සෑය යනු චෛත්‍යයක්ම නොවේ. අවුරුදු 300ක් විතර තමන් එළවපු රාජධානිය ලබා ගන්න මුණුබුරෙකු කරපු සටන. ඒ සටනේ සංකේතය මේ දිදුලන මහා සෑය. ඇත්තටම හරේන්ද්‍ර බලාපොරොත්තුවක් තියෙනවා නම් 100ට බැරි වෙච්ච, මීමුත්තට බැරි වෙච්ච, තාත්තට බැරි වෙච්ච වැඩේ මී මුණුබුරා කළා. එදාදත් ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් දිවුරන්ඩ ආවේ මෙහෙට. වෙන කොහෙටවත් නෙමෙයි, මෙතන ඇවිල්ලා දිවුරුවේ. ඒ තරම් පූජනීය තැනක් මේ රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ. කිසිම කෙනෙක් ලංකාවේ වර්තමාන ජනාධිපතිතුමා මෙන් මෙතනට ඇවිත් දිවුරැව්වේ නැහැ. ඒ හින්දා ලෝකේ පුදුමම ස්ථානයේ තමයි මේ අපි ඉන්නේ. මේ දිදුලන්නේ මේ කොත රජවරුන්ට තියන්න බැරි බව ඇත්ත. බැරි වුණා. ඒත් මේක හැදුවා ඒ ශ්‍රේෂ්ඨ නරපතියා. දරුවනි, දෙමව්පියනි, ඉගෙන ගන්න බලාපොරොත්තුවක් හිතේ තිබ්බොත් දේවානම්පියතිස්සගේ මල්ලිට බැරි වෙච්ච ආණ්ඩුව මේ මුණුබුරා ඇල්ලුවා. එහෙමනම් ඉතින් මේක විශ්වයේ පුදුම තැන. විශ්වයේ විස්මය රුවන්වැලි මහා සෑය. කතා කරන්නේ අපි අනාගතය හදාගන්නට අවශ්‍ය විදිය ගැන. හැබැයි අමතක කරන්න බෑ අපට ඉතිහාසය. ඉතිහාසය තුලින් අනාගතයට ගන්න මොනතරම් වටිනා පාඩම් තිබෙනවාද? ඒ උගත් පාඩම් අපේ ජීවිතයේ සවිමත් කරાવી දහමින් තරමටම. තවත් බොහෝ දෑ කතා කරන්නට ඉඩක් නොලැබුණත් මිනිත්තු ගණනක් හෝ තවත් ඉතුරුව තිබෙනවා අපට දහම් සභාවේ ඔබට සදහම් කරුණු ඉදිරිපත් කරන්නට. හැබැයි ඊට කලින් යලිත් අපට සිද්ධ වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට.
මග ඔස්සේ යමින් ජීවිතය යහපත් කරගන්නට ජීවිතය සාර්ථක කරගන්නට වෙරදරන අපට අද බලාපොරොත්තු තබා ගැනීම පිළිබඳව කතා කරන්නට සිදුවීමම අතිශයින්ම වටිනවා. ඊට හේතුව තවත් දින 3කින් අප පියනගන්නේ අලුත් අවුරුද්දකට. 2020 උදාවද්දිත් බොහෝ අය බලාපොරොත්තු සහගතව ජීවිතයට මුහුණ දෙන්නට ඇති. නමුත් 2020 නිමා කරන්නට සිද්ධ වන්නේ බොහෝ අය සිතූ පැතූ ලෙස ඉටු කරගන්න නොහැකි වුණු බලාපොරොත්තු බිඳවැටීමේ බලාපොරොත්තු කඩවීමේ පශ්චාත්තාපයෙන් වන්නට ඇති. නමුත් අටලෝ දහම යනු ධර්මයට අනුව රියසකමෙන් සිදුවන්නක්. ඒ නිසා දුක පැමිණියහොත් සැපක් පැමිණීම, ලාභයක් පැමිණියහොත් අලාභයක් පැමිණීම සේම අලාභයෙන් ලාභයට මිනිසා යොමු වීමත් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මයේ තුල හැමදා දුකත් නැහැ, හැමදා සැපත් නැහැ. සැප දුක සමබර වෙමින් පවතින ලෝකයේ වින්දා අප දුක් 2021දී ඒ දුක සැප සතුට බවට පත් වේවි. ඒ ගැන කතා කරද්දී අපේ හාමුදුරනේ ඔබ වහන්සේ වෙත අප යොමු වෙනවා. තවත් මිනිත්තු ගණනක් අපට තිබෙනවා. ඒ තුලිනුත් අර්ථවත් කාරණාවක් ඔබ වහන්සේගෙන් විමසා දැනගන්නට. දැන් මෙතන වාඩි වෙලා ඉදී අපිට කවි පත්‍රයක් ලැබුණා හරින්ද්‍ර මහත්තයෝ මේ ධර්මසේන දලදාවත්ත මහත්මයා. අපේ අත්තනායක සර් මට කිව්වා මේ දෙවෙනි කවිය හරි ලස්සනයි හාමුදුරුවෝ කියන්න කියලා. පස්සේ අමතක වුණොත් රන් වැට තුලින් දිලෙනා ජය මහා බෝධී කොතරම් වන්දනා කෙරුවත් සිතට මදී උද තෙද පතුරුවා සැමටම සැපත දිදී කළු දේවතා බණ්ඩර දෙවී මෙතැන හිඳී. හරි වටින කවියක්. දැන් අපේ අවසානයේට අපි මේ පත් වෙලා ඉන්නේ. පස්සේ අමතක වුණොත් කියලා මේකත් මම මුලින්ම කියන්න ඕන හරින්ද්‍ර මහත්තයා අවසර දෙන්න. ඒ තමයි අපේ බලාපොරොත්තු. මම ඉස්සෙල්ලා වතාවේ කියන්නේ අපි මේ වෙලාවේ අපි ඔක්කොගෙන් බලාපොරොත්තු මේ වසංගතය ඉවර කරගන්නනේ. මේ වසංගතය ඉවර කරගන්න විශාලම දායකත්වයක් ලබා දෙන පිරිස තමයි සුවවිරුවෝ සහ රණවිරුවෝ. ඇත්තටම ස්පිරිතාලයකට ගිහිල්ලා බැලුවොත් හැම වෛද්‍යවරයෙක්ම හැම වෛද්‍යවරියක්ම අපිට මේ මාස්ක් එකක් මේක පැයක් විතර දාගෙන ඉන්නකොට මේ කන් රිදෙනවා කොච්චර අමාරුද කොච්චර අපහසුද. සමහර ඔය වෛද්‍යවරු සහ සුවවිරුවෝ සියලු දෙනාම සෞඛ්‍ය අංශවලට අදාළ සියලුම දෙනා මේ සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු මහජන හැම කෙනෙක්ම මේවා දවස් ගණන් සමහර වෙලාවට ඇදගෙන ඉන්න ඕන. නිකන් එක මේ හරි අපහසු දාඩිය දාගෙන පුදුම වෙහෙසක් දරන නිසා අපි කාගෙත් ඒ අරමුණ නැත්තම් බලාපොරොත්තුවට අපි සඵල කරගන්න යන ගමනේදී එයාට අපි විශේෂයෙන් පින් දෙන්න ඕන. ඒ වගේම රණවිරුවෝ දැන් අපි කොළඹ ඉඳලා එනකොට අවස්ථා තැන් කීපයකදී බලනවා හැම අතින්ම අපිට උණු තියනවාද හිම්බිරිතාව තියනවාද අරෝමි බලවල කතා කරලා නේ අපිවත් ආරක්ෂා අපිට මේ රැකවරණේ දෙන්නේ. වදයක් කරගන්න එපා. ඒ මිනිස්සු ඇත්තටම ලොකු සේවයක් ලබා දෙන්නේ නිසා ඒත්තන්ටත් විශේෂයෙන් මේ වෙලාවේ පින් දෙනවා. ඒ වගේම තමයි මේ අමාදහර මේ වැඩසටහන් බොහෝම ලස්සනට කරගන්න අපේ හරේන්ද්‍ර මහත්මයා තමයි මේ ඔක්කොම මේ ඉස්සරහා බලහම විශාල පිරිසක් දායකත්වය ලබා දෙනවා. අපේ වාසුන්දර මහත්මයා, අපේ කාවින්ද මහත්මයා, අපේ චිරාත් ඇතුළු මේ විශාල කණ්ඩායමක් ඉන්නවා. හැබැයි ඒ ගොඩාක් මේ වෙනුවෙන් වෙහෙස වෙන මහන්සි වෙන අය කැමරාවට පේන්නේ. වෙලාවට එන මිනිහා තමයි කැමරාවේ ඉන්නේ. අපේ හරේන්ද්‍ර මහත්තයා එයා එහෙම තමයි. ඉතින් ඒ සියලු දෙනාටවත් පින් දෙනවා. අන්තිම වශයෙන් මතක් කරන්නේ බලාපොරොත්තු අත්හරින්න එපා. මම හරේන්ද්‍ර මහත්තයෝ මගේ ජීවිත කාලේ ඉස්සෙල්ලාම රටකට යන්නේ 1995 අවුරුද්දේ. ඒ ගිහි පින්කමකටත් එක මැලේසියාවේ. අපේ බූටාවත් ඒ සරණංකර නායක හාමුදුරු වැඩ ඉන්න ඔයා දන්නවා. සෙන්තුල්
ශ්‍රේ පන්සලට බෞද්ධ විහාරය. විහාරයට බෞද්ධ විහාරයට. ඒ පිරිත් පින්කමකටත් එක ගිය සිංගප්පූරුවේ ජෙල් එහෙම. එහි සාමාන්‍යයෙන් සර් මේ චීන බෞද්ධයෝ හරි ආසයි හරි කැමති වයස්ගත හාමුදුරුවරුන්ට. වැඩිහිටි හාමුදුරුවෝ හරි සීලෝර්ධ ගුණෝර්ධ වයෝර්ධ ඇත්තන්ට ඒ චීන බෞද්ධයෝ හරි කැමති. ඉතින් අපිත් එක්කලා ওই ගමනට එකතු වුණ කෝට්ටේ පැරකුම්බ පිරිවෙනේ එකකට හිටපු නායක හාමුදුරුවෝ අත්තිදී නායක හාමුදුරුවෝ උන්වහන්සේට තොටත් අවුරුදු 70ක් විතර ඉතින් මට මතක හැටියට ඒ වයස. ඉතින් අර චීන බෞද්ධ කාන්තාවෝ එහෙම ළඟ වැතිරිලා ඇවිල්ලා ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. නායක හරුතෙන් ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ කැමතිද වැඩි හිටි නායක හමුදුරුන්ට ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉතින් අනේ අර ඒගොල්ලෝ කතා කළාට නායක හමුදුරන්ට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. නායක හමුදුරන්ට උත්තර දෙන්න තේරෙන්නේ නැහැ. නායකරිත ඔළුව වනවන ඉන්නවා. යස් යස් කියනවා එච්චරයි. එතනින් එහාට මොනවා කිව්වත් දන්නේ නැහැ නායක හරු. නායක හමුදුර හොඳටම දැනුණ ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් හොඳයි කියලා. හරේන්ද්‍රට කියන ලංකාවට ඇවිල්ලා නායක හරු ඉංග්‍රීසි පන්ති උදේ පාන්දර 3ට විතර එන්නේ සර් උගන්වන්න. අවුරුදු 70ක් පැනලා ඒ කාලේ වෙනකොට අත්තිදී නායක හාමුදුරුවෝ ඉංග්‍රීසි ඉගෙන ගත්තේ අවුරුදු 60 70ක් පසු වුණාට පස්සේ. මම මේ කිව්වේ තමන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න යන ගමනේ සමහර වෙලාවට වයස් ભેදයක් නැහැ. තමන්ට උවමනාව දැඩි ලෙස දැනුණාම දැන් මං කියන්නේ මේ දරුවෝ උනත් පුතේ පොඩි කාලේ ඉඳලා නේ ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන. පොඩි කාලේ ඉඳලා ඉංග්‍රීසි දරුවෝ උනත් ඉගෙන ගන්න එක හරි වටිනවා. ඒක ජාත්‍යන්තර කියන්නේ මේ ලෝකෙට යන්න අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි. ඒක දැන් මම බොරැල්ලේ පැත්තේ බණකට ගියා සර්. ලොකු ගෙදරක ඒ ගෙදර බණට යනකොටම ඉස්සරහා දොරේ ගහලා තිබුණා අර මම් මුලින් කියපු අර බාලගිරි දෝසේ අද නොවේ හෙට කියලා ඉංග්‍රීසියෙන් ගහලා තිබුණේ. ඉංග්‍රීසියෙන් දොරේ ගහලා තිබුණේ බාලගිරි අද නොවේ හෙට. දැන් අතවසේ මම එදා තමයි දන්නේ බාලගිරියට ඉංග්‍රීසි පුළුවන් නෙමෙයි. අපිට හරියට තාම බෑ. ඒ නිසා පුතේ මම මේ ඉස්කෝලේ යන පන්ති යන ළමයින්ට කියන්නේ පුතේ කොහොම හරි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. මොකද බැරි වෙලාවත් බාලගිරිය ආවුනොත් එහෙම ඉංග්‍රීසියෙන් ටොක්ස් කරයි. ඒ නිසා ඉංග්‍රීසිත් ඉගෙන ගන්න. මම අවසාන වශයෙන් කියන්නේ අරමුණු සඵල වෙන තුරු ඔබේ ගමන අත්තරින්න එපා. කොහොම හරි ඉස්සරහට ඉදිරියට යන්න පුළුවන් තරම් සිම්පල් වෙන්න. සිම්පල් වෙන්න. කොයි වගේද කියනවනම් ටෙම්පල් එකක් වගේ. ටෙම්පල් කියලා කියන්නේ බොහොම සරල තැනක්නේ. පන්සල කියලා දැන් බලන්න මේ සරලයි කියන්නේ මේ හරි නිවුණු බලන හැම අතම හැප්පිනවන රමණීය මනස්කාන්ත පරිසරයනේ. ඒ නිසා අන්නේ ටෙම්පල් වගේ සිම්පල් වෙන්න කියලා කියන්නේ ඒකයි ජීවිතය පුළුවන් තරම් සරල කරගන්න. ඔය මේ සමහරු මේ සිම්පල් නොවේ කැපිටල් වෙන්න ගිහලා තමයි ආය එනගැනිල්ලක් ආයි කවදාවත් ඒව හදන්න බෑ වෙනස් කරන්න බෑ. හොඳටම හිතටම වදින යෙදුමක් අපේ හඳුර අන්තිමට කිව්වේ. ඒ නිසා ඒක මතකයේ රැඳේවි හැමෝගෙම හැම විටකම සිම්පල් වෙන්න අමතක වුණොත් ටෙම්පල් මතක් කරගන්න. ඒකට කැපිටල් නොවන බව මතක් වේවි. අපි අත්තනාගේ මේරත් මහත්මයා වෙත යොමුවන්නට සූදානම් වන්නේ මේ ඉතිරි වී තිබෙන මිනිත්තු පහිනුත් උපරිම ප්‍රයෝජන ගන්න බලාගෙන. කවියක් අපේ හාමුදුරුවොත් බොහොම ලස්සනට ඒ කළු දේවතාවෝ මෙතන ඉන්නවා. හරි අපූර්ව කවියක්. ඒ වගේම මේ තව කවියක් අපිට ආවා දැහැමි රත්නායක දියතලාවෙන්. ඒකේ තියෙනවා දම්දිය පිරි අමාදහර ලක් අඹර පුරා ගලා හැලෙද්දී පින් කෙතක් දැක්කා. සප්පිරිසිදු ජීවන මගේ අතරමඟ සංසාර පුරුද්දට සිත් සතන් බොදු බැතියෙන් උරුම කරවන කවුරුන්ද මේ සඳ එළිය හරේන්ද්‍ර මැතිතුමනි ඒ ඔබ වසර ගණනක් පුරා දෙනෙතින් දැක මනසින් සත්‍ය හොයා ගමන් කරන මැතිඳුනි සැරිසරන සසර තුලද පතමි ඔබට මතු ආර්ය සත්‍ය ඉක්මනින්ම අවබෝධ වේවා. හරේන්ද්‍ර ඔබට සුබ උපන්දිනයක් මේ මෑනියෝ පතන්නේ. හරේන්ද්‍ර මැතිතුමනි සුබ උපන්දිනයක් ඔබට. සහ මා මහ නිවන් සැප ලැබේවා. මට පොඩි ඊර්ෂ්‍යාවක් ආවා මගේ උපන්දිනේ අද නොවන නිසා. ඉතින් හරේන්ද්‍රට බොහොම සුබ වෙයි. හරේන්ද්‍ර මේ අවුරුද්ද අපි දෙන්න මේ අමාදහර පටන් ගත්තේ
චිරාත් කාලයකට පෙර චිරාත් හිටියට මේ අපි දෙන්න එකතු වුණේ චිරාත්තත් කලින්. තරු කියන ගුවන්විදුලියෙන් හම්බ වෙලා තාත්තයි පුතයි වගේ අපි දෙන්න ඊට පස්සේ ස්වර්ණවාහිනී මැදිරිය ඇතුළෙන් ඇවිත් අන්තිමට ලංකාවේ රූපවාහිනී අද දවසේ නාලිකාවල වැඩිම පිරිසක් නරඹන අමාදහර බවට අපිට පුළුවන් වුණා අමාදහර ගේන්න මෙතෙන්ට. ඉතින් ඒ වැඩේ සෙන්පතියා ඔබ. මොකද මම මෙතන ඉන්න එක අලංකාරයක් වගේම ඔබ නැතුව වෙන කෙනෙක් හිටියනම් ඒ අලංකාරේ නැහැ. ඔබ ඉන්න ඕන, මාත් ඉන්න ඕන. අපේ අතිඋතුම් පදලංගල හාමුදුරුවෝ අද මෙතන නැතත් අපේ අතිඋතුම් දොඩම්පාල රාහුල හාමුදුරුවෝ මෙතන වැඩ ඉන්න ඕන. මං ඔය අතිඋතුම් කෑල්ල අද දැම්මේ හිතාමතා. මොකද හාමුදුරුවනේ අතිඋතුම් পদවිය යොදන්න පුළුවන් අපේ හාමුදුරුවන්ට විතරයි. මොකද මේක බෞද්ධ රටක්. ඒත් අපි නිකම්ම කියනවා පූජ්‍ය පදලංගල දේවදම්ම හාමුදුරුවෝ. පූජ්‍ය දොඩම්පාල රාහුල හාමුදුරුවෝ. ආයි මං කිසිම හාමුදුරුවකට අති උතුම් නොදා කතා කරන්නේ නැහැ. මොකද අපි අපේ හාමුදුරුවන් සිවුරු දරලා ගිහිගේ අතහැරලා අප වෙනුවෙන් ඉන්නවා. ඉතින් අති උතුම් නොවේද? ඒ කතාවම අති උතුම්. අර ඔබතුමා කිව්වනේ දැන් ඔබතුමාගේ උපන්දිනය ඊයේ නොවීම ගැන දුකක් කියලා. නමුත් දුක් වෙන දෙයක් නැහැ. අනිද්දා මෙතුමාගේ උපන්දිනය. දැන් එතුමා මං ගැන දෙයක් කියනවා, මම මෙතුමා ගැන දෙයක් කියනවා. දැන් අමාදාර අපි දෙන්නාගේද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේ ලැබිච්ච එකක් කියන්නේ අමාදාරට ලැබෙන්දී ඔබට සැබෙන්දී සහෘදයක් එවපු දෙයක්. එහි තියෙන්නේ නමුණු කුලය සනසවමින් මුතියංගන වෙහෙර සිඹ සිඹ හමන සුළඟ ගතට අරන් බිව් කිරිවල ණය නොමැතිව රාවණ පරපුරෙන් ඇරඹි හෙළ බස සුරකින මිනිසා ඔබයි රටට අවැසි චරිත අපගේ මහ ඇදුරුතුමා. ඒ අමාධාරට බෙහෙවින්ම සැබැඳි ලලිත් දිසානායක ඔබතුමා වෙනුවෙන් ලියායවා තිබෙනවා. කොහොම හරි තප්පරයක් හරි අරගෙන කියන්නට කියත්. මොකද දෙසැම්බර් 31 ඔබතුමාගේ උපන්දිනය දෙසැම්බර් 31 අවසන් වුණාට පස්සෙ ආයෙත් අපි මාසෙකින් මුණ ගැහෙන ඉඳ අද තමයි ඔබතුමාට සුබ පතන්න ලැබෙන හොඳම දවස. ඔබතුමාගේ දෙසැම්බර් 28. 28. ඔව් බුද්ධිමසෙන් උපදින මාසෙ. මම දෙසැම්බර් 14. හරියට. එහෙනම් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් ඒක පොඩි වැරදි කරගන්න. printing mistake එක. අමාසෙ දෙසැම්බර් 14 මොන අවුරුද්දද? පස්සේ කියන්න. හරි. එහෙමනම් අමාදහර දහම් සභාව අප සමාප්තියට පත් කරන්නටයි සූදානම් වන්නේ. ආරම්භයේදීම අපි ඔබට සඳහන් කළා ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු තුලින්. බලාපොරොත්තු නොතබා ලෞකික හෝ ලෝකෝත්තර අරමුණක් ඉටු කරගන්නට පුළුවන් කමක් නැහැ. මේ බලාපොරොත්තු තබා ගනිමින් මිනිසාව ලෝකෝත්තර මාර්ගයේ වෙත ගමන් කරවන්නට ලෞකික ජීවිතය තුළ විස්මිත මිනිසෙක් දුටුගැමුණු රජතුමා සිදු කළ මහා විස්මිතම වූ විශ්මය විශ්ව කර්මය රුවන්මැලි සෑරදුන් වහන්සේ උන්වහන්සේ දෙස බලමින් ඒ ශක්තිය අපේ ජීවිතේ ලැබමින් අප මේ කතාව සිද්ධ කළේ. ඒ නිසා ධර්මයට අනුව බුදුදහමට අනුව අප විශ්වාස කරන්නේ ලෝකයේ තිබෙන එකම විශ්ව ශක්තිය ධර්ම ශක්තිය පමණයි. ඒ ධර්ම ශක්තිය අපට එක් කර ගන්නට පුළුවන් වන්නේ ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින් පමණයි. ඒ නිසා ධර්ම මාර්ගයේ ගමන් කරමින් ජීවිතයේ යහ අරමුණු යහ බලාපොරොත්තු ඉටු කර ගන්නට ඔබට ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි මේ 2020 වර්ෂයේ අවසන් පොහොය දවසේදී අප සිද්ධ කරන්නේ 2021 වර්ෂයේ අරමුණු කරගනිමින්. ඉතින් ඒ වෙනුවෙන් අපට මග හසර පෙන්වා දෙන්නට වැඩම කළ අපේ හාමුදුරන් වහන්සේ වතුරුගිරිය සිරි සීවලි අසපුවේ නිර්මාතෘවර පූජ්‍යපාද පදලංගල ධම්මදේව අපේ හාමුදුරන් වහන්සේ අපි තා ගෞරවයෙන් ඔබ වහන්සේගේ වැඩමවීම සිහිපත් කරමින් ඒ වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කර සිටිනවා.
ඒ වගේමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අත්තනායක මෙහෙරත් මහත්මයා ඉතාමත්ම වටිනා කාරණා ජීවිතයට එකතු කරගන්නට ඔබතුමා අපට දන්න සිංහලෙන් දැනටත් ඔබතුමා කතා කරන්නේ දන්න සිංහලෙන් ඔබතුමා ලියන ජාතක පොතත් ඉතාමත් ඉක්මනින්ම අපට දැක ගන්නටත් වරම ලැබේවා කියා පතමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වගේම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා මේ සමස්ත අමාධාර ප්‍රේක්ෂක ජනතාව සමගින් ඔබතුමා අපේ රටට සම්පතක් තවත් චිරාත් කාලයක් අප සමගින්ම ඔය සතුටින් යෙහෙන් වැජබෙන්නට ඔබතුමාට අවශ්‍ය සවිය දිරිය ලැබෙන්නට අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරනවා. රුවන්මැලි සෑරදුන් වහන්සේ රැක බලා ගන්න අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේ පූජ්‍යපාද පල්ලියගම හේමරතන හාමුදුරන් වහන්සේටත් අපේ පුණ්‍යානුමෝදනා ප්‍රකට කරමින් එසේනම් අප අමාදාර දහම් සභාව සමාප්තියට පත් කරනවා. ජීවිතේ බලාපොරොත්තු කැඩෙන බව බිඳෙන බව ඉන් පසුව හිත රිදෙන බවත් දැනගෙනම නමුත් බලාපොරොත්තු තබා ගනිමින්ම ජීවත් වන්න. එවිට ඔබේ ජීවිතය ජීවත් වේවි. හැමදාමත් ඔබට ඒ බලාපොරොත්තුව මඟ පෙන්වාවි. ධර්මීය අනුභවයෙන් ඔබේ ජීවිතයට යහපතක්ම සිද්ධ වේවා. ස්වර්ණවාහිනී ශ්‍රී ලාංකේය අභිමානය